කාව තියෙන සුකුම නැත්නම් මේ සියුම් රූප පිළිබඳව කලින් ධර්ම සාකච්ඡාවේදී ගැටලු කීපයක් පැන නැගිච්ච නිසා මේ ධර්ම සාකච්ඡාවට සුකුම රූප පිළිබඳව සිද්ධ කරමු කියලා යෝජනා වුණා. ඒ අනුව තමයි අද මේ සාකච්ඡාව සංවිධානය වෙන්නේ. එතනදී අපි මේ ප්‍රශ්න අනුපිළිවෙලට ගමු. එතකොට මේ අපිට රූප පිළිබඳ අර සියුම් රූප පිළිබඳ මූලික අදහස් ටිකකුත් සාකච්ඡා කරගෙනම මට වැරදුනා සියුම් රූප නෙමෙයි රූප පිළිබඳ මූලික අදහස් ටිකක් සාකච්ඡා කරගෙන ඊළඟට සියුම් රූප පිළිබඳව සාකච්ඡා කරන්නයි යමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අචානක මම කියන එක පැහැදිලි ඇතිද? හොඳටම එනවා සර්. හොඳයි. එහෙනම් මේක ගිය සැරේ වගේම අපි සාකච්ඡාවක් නිසා ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. අනික් වෙලාවට මියුට් කරලා තියාගමු. ඊට අමතරව මේ ටයිප් කරලා ලැබිලා තියෙන ප්‍රශ්න අපි මුලින් සාකච්ඡා කරගෙන යනවා. අනික් අය මියුට් කරලා තියාගත්තත් හොඳයි දැනට. හරි පුතේ හරි. ඒක ප්‍රශ්නයක් අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ විදිහට. මල්ලි ළඟ මම තමයි එනවා මම ගෙදරට. තේරෙන්නේ ඔයා කියන එක. තෝගේ වැඩසටහන යනවා දැන්. ඔව් සානක ඔයාට පුළුවන් නේද අනික් කට්ටියව මියුට් කරන්න ඔක්කොම කට්ටිය. ඒතර දැන් සර්ට පුළුවන්. දැන් හරි. සර් තමයි. හරි මම ඒක මෙහෙම කරා. පුබුදු ඉල්ලලා තිනවා පුබුදුව කෝ-හොස්ට් කරන්න කියලා. වෙල්ගම මහත්මයාව. චානකට පුළුවන් නම් හොඳයි. එතකොට මේ වෙල්ගම මහත්මයා බලයි ඒ ටික. හොඳයි සර්. හොඳයි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්نين ආරම්භ කරමු. සාබන්දු මහත්මයා යොමු කරලා තියෙන මේ ප්‍රශ්නේ අපි භාවනා කරනකොට ස්කන්ධ 11 ආකාරයකට අරමුණු කරනවා. ඒ වෙලාවට ඒ ගන්න සුකුම අරමුණ මේ රූප සම්බන්ධ සාකච්ඡාවේදී එන සුකුම මට්ටමත් අතර වෙනසක් තියෙනවද කියලා පහදලා දෙන්න කියලා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට භාවනාවලදී ස්කන්ධයන් 11 ආකාරයකට ගන්නවා කිව්වහම ඔයගලන්ට මතක ඇති රාජ්‍යත් බහිද්දා විදිහට ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක්, ඊළඟට අතීත වර්තමාන අනාගත ස්කන්ධ කියලා 3 ආකාරයකට, ඊළඟට රළු සියුම් හීන ප්‍රනීත ඒ වගේ 11කට බෙදෙනවා. එතන තමයි අර රළු සියුම් කියන අර්ථ දැක්වීමේදී එනවා සුකුම කියන වචනේ. එතන අපි කොටසට යමු. බුද්ධ දේශනාවේ පෙන්වන්නේ ස්කන්ධ අර්ථ දක්වනකොට මෙන්න මේ විදිහට. යම් කිසි රූපයක් ආධ්‍යාත්මික ඒ කියන්නේ තමා තුළ එහෙම නැත්නම් බාහිර අනුන් තුළ ඒ වගේම රළු ඕදාරික කියන්නේ රළු සූක්ෂම කියලා මෙතන තියෙන සුකුම ඒ කියන්නේ සියුම් හීන කියලා කියන්නේ මනසට ප්‍රිය නොවන කියන එක. ප්‍රණීත කියන්නේ ප්‍රිය වෙන. ඊළඟට දුර ළඟ, ඊළඟට අතීත වර්තමාන අනාගත ඒ හැම රූපයම එක පරිද්දෙන් කැටි කොට හකුලවාගෙන රූපස්කන්ධය කියලා
අර්ථ දක්වනවා කියලා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්වීම රූපස්කන්ධය. එතකොට මේ විදිහට රූපස්කන්ධයේ අර්ථ දක්වපුවාම 11 ආකාරය කියලා අපි කියනවා. 11 ආකාරයේදී රූපස්කන්ධයේ ඊට පස්සේ විභංග ප්‍රකරණ එහෙම විස්තර කරනවා මේ එක එක වචනේ. අපි ඒ 11 විස්තර වෙලා තියෙන හැටි ත්‍රිපිටකය තුල විස්තර වෙලා තියෙන හැටි බලමු. මේ තියෙන්නේ එක එක වචනයට ත්‍රිපිටකය තුල විභංග ප්‍රකරණයේදී අර්ථ දැක්විලා තියෙන හැටි. අතීත කිව්වහම ෂණ වශයෙන් හෝ භව වශයෙන් ඉක්මවිලා ගිය නැත්නම් නිරුද්ධ වෙලා අස්තයට අභාවයට ගිය දේවල් නාම වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් ඒවා අතීත කියන වචනෙන් ඇඳින්නෙනවා. අනාගත කිව්වහම ෂණ වශයෙන් හෝ භව වශයෙන් දැනට නොහටගත් දැනට නොඋපන් පහළ නොවූ ධර්මතා. පච්චුප්පන්න කියන වචනෙන් වර්තමානයේ යෙදෙන ධර්ම. දැන් මේ වචන රූප වලට විතරක් නෙමෙයි නාම ධර්ම වලටත් නිසා මම ධර්ම කියලා කියන්නම්. ඊළඟට අජ්ජත් කියන වචනේ තමා නැත්නම් මේ සත්වයා තුල පවත්නා කියන අර්ථයෙන් ගන්න කියලයි ත්‍රිපිටකය තුලම සඳහන් වෙන්නේ. ඊළඟට බහිද්දා කියන වචනෙන් අන්සත්වයන් තුල පවත්නා කියන අදහස ගන්න කියලා කියනවා. ඊළඟට එනවා මේ ඕලාරික සුකුම කියලා මේ පල්ලෙහා තියෙන කොටස්. ඕලාරික රූප විදිහට ඇස කන නාසය දිව කය වර්ණ ශබ්ද ගන්ධ රස පඨවි ආපෝ තේජෝ පඨවි තේජෝ වායෝ ආපෝ එතන යෙදිලා නැහැ. ඔයගලන්ට පේන ඇති ආපෝ යොදලා තියෙන්නේ සුකුම රූප අතරට මෙතෙන්ට. අපි මේ රූප එක එක අද සාකච්ඡා කරනවා. එතකොට ඕලාරික නැත්නම් රළු රූප කියලා මේ විදිහට අර්ථ දක්වලා තියෙනවා. සුකුම රූප කියලා මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන රූප ටික මේ පල්ලෙහා පෙන්වනවා නිල් පාට. ඊළඟට ඒ ටික අපි දැනට මගහැරලා යමු. හීන කියලා අර්ථ දක්වලා තියෙන්නේ ඒ සත්වයන් තම තමන් විසින් අවමන් කරපු පරිභව කළ අනිෂ්ට අකාන්ත හිතට ප්‍රිය නොවන කියන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස හා පහස. වර්ණ ශබ්ද ගන්ධ රස පහස පහට තමයි ඒ හීන කියන වචනේ අර්ථ දැක්වලා තියෙන්නේ. ඊළඟට ප්‍රණීත කියන එකට ඒ සත්වයන් අගය කළ වර්ණනා කළ හිතට ප්‍රිය වූ කාන්ත වූ අර පහමයි. හීන ප්‍රණීත වචන දෙක එතන පැහැදිලි ඇති. ඊළඟට මේ දුර සන්තික කියන්නේ දුර සහ ළඟ කියන එක එතන අර සුකුම රූපත් එක්ක ආයෙ සම්බන්ධ වෙනවා. සුකුම කියන වචනේත් එක්ක දුර කියලා අර්ථ දක්වන්නේ එතන අර්ථ දෙකක් එතන. එකක් අපි සාමාන්‍යයෙන් කියන දුර ඒ කියන්නේ ආසන්නයේ හෝ සමීපයේ නැති කියන අර්ථය. නමුත් තව අර්ථයක් දෙනවා බුදුහාමුදුරුවෝ ධම්මායතන පරියාපන්න රූප 15 නැත්නම් මේ සුකුම රූප 15ම ඒවත් දුර කියලා වචනෙන් අර්ථ දැක්වෙනවා. ඒකට අර්ථය දෙආකාරයි දුර කියන වචනේ. සාන්තික කියන්නේ ළඟ කියන වචනේ. එතන ආයෙත් දෙආකාරයි. අපි සාමාන්‍යයෙන් කියන ආසන්නයේ හෝ සමීපයේ කියන අර්ථය යෙදিলা තියෙනවා. ඊට අමතරව අර ඕලාරික රූප මෙතන එන ඒ රූප යුගල 10ත් සාන්තික කියන වචනෙට අයිති කියලා දේශනා වෙලා තියෙනවා. හොඳයි ওই විදිහට තමයි 11 මේ අර්ථ දැක්වෙන්නේ. එතකොට අපේ ප්‍රශ්නේ වෙලා තිබුණේ මේ 11 ආකාරයට අර්ථ දැක්වෙනකොට පාවිච්චි වෙන සුකුම කියන වචනේමද රූපස්කන්ධයේ යටතේ සුකුම රූප කියලා අපි ගන්නෙ කියලා. ඇත්තටම ඒකමයි වෙනස තියෙන්නේ. මෙතන සුකුම 11 ආකාරයට ගන්නකොට සුකුම කියන වචනේ ස්කන්ධ පහටම යෙදෙනවා. ඒ කියන්නේ සුකුම ඒ සුකුම කියන වචනේ වේදනාවලටත් යෙදෙනවා. වේදනා ස්කන්ධය ගන්නකොට
සංඥා ස්කන්ධය ගන්නකොට ඒ ස්කන්ධෙත් සුකුම කියලා අර්ථයක් අර්ථ දැක්වෙනවා. සංකාර ස්කන්ධෙත් එනවා. විඥාන ස්කන්ධෙත් එනවා. එතකොට මේ ස්කන්ධ පංචකයටම සුකුම කියන වචනේ 11 ආකාරය තුල යෙදিলা තියෙනවා. නමුත් ඒ පහෙන් අපි එකයි ගන්නෙ මෙතන. අපේ රූප සාකච්ඡාවට රූප ස්කන්ධය විතරයි. රූප ස්කන්ධය විතරක් ගන්න වෙලාවට සුකුම රූප කියලා කියනවා. වේදනා ස්කන්ධය ගන්නකොට සුකුම වේදනා කියනවා. සංඥා ස්කන්ධය ගන්නකොට සුකුම සංඥා කියනවා. ඒ විදිහට සුකුම කියන වචනේ ස්කන්ධ පහටම යෙදුනට අපේ මේ රූප සඳහා ගන්න සාකච්ඡාවේදී සුකුම කියලා අපි ගත්තාම රූප ස්කන්ධයට සීමා කරලා තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් ඒ විදිහට වචනේ අතරම එකයි සුකුම කියන්නේ සියුම් කියන එකමයි. සුකුම රූප කියලා ගන්නකොට එන සියුම් අර්ථයයි අර 11 ආකාරයේ එන සුකුම කියන වචනේ එකම අර්ථයෙන් යෙදෙන්නේ. ඒක තමයි ඒකට දෙන්න පුළුවන් උත්තරේ. හොඳයි. එතකොට ඒක පැහැදිලි ඇති කියලා හිතෙනවා. ඒ පිළිබඳ තව මොන හරි ගැටලු තියෙනවා නම් දැන් අපිට ඉස්සරහට යන්න කලින් මේ 11 ආකාර සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් දැන් සාකච්ඡා කරත හැකියි. තෙරුවන් සරණයි පුංචි උදව්වක් කරන්න සර් මේ මම සර්වර් හොස්ට් කළා මේ දැන් කෝස් කරන්න බෑ මට කවුරුවත් හරි. ඒකට පුළුවන් නම් මේ පුදුවක් කෝස් කරන්න. හරි. ඔබද කොහොස්ට් කරන්න නේද? ඔව් සර්. විනාඩියක් දෙන්න මට. සර් දැන් ස්මූත්ලි වැඩ කරනවා වගේ නේද සර්? නැහැ නේද තාම නොයිස් එකක් එනවා. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙන්නේ. එහෙමයි සර් එහෙමයි. තේරුම් ගන්නයි සර්. ඔබද දැන් ඔයාව කොහොස්ට් වෙලා ඇති. හරි සර් හරි. මට පුළුවන්. අංග ඔන් වෙලා තියෙන එක මයික් එක ඔෆ් කරා. හරි සර් හරි. තේරුම් ගන්නයි සර්. තේරුම් ගන්නයි. හොඳයි. එහෙනම් මේ පිළිබඳ ගැටලු තියෙනවද? අපිට ඉදිරියට යන්න පුළුවන්ද? හොඳයි. මම හිතන්නේ අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන් වේවි. මේ ප්‍රශ්නේදී අහන්නේ ජරා රූපය කියන්නේ රූප දිරවන රූප කියලා ඔබතුමා එක භාවනා වැඩසටහනක වීඩියෝ එකක කියනවා. ඒ වගේම අනිච්චතා රූපය කියන්නේ රූප බිඳවන රූප කියලා කියනවා. සාන්තති රූපය කියන්නේ පවත්වාගෙන යන උපකාර වන රූප කියලා කියනවා. ඒවා ටිකක් පැහැදිලි මදි. ඒවා විස්තර කරලා දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. මෙතනදී මේ කියන තුන විතරක් නැතුව අපි එක එක රූප જાතිය ගැන ඒ 15 ගැනම කෙටියෙන් සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් අපි අර්ථ දැක්වීම ටික මතක් කරගමු. දැන් සුකුම කියන වචනේ පැහැදිලිනේ. කියන්නේ සියුම් කියන අදහස. එයි ඒවට සියුම් කියලා තියෙන්නේ. සියුම් රූප අනිදස්සනයි අපපටිගයි කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. අනිදස්සනයි කියලා කියන්නේ ඒවා ඇහැට දකින්න බෑ. අපපටිගයි කියලා කියන්නේ ඒවා අර ආයතන පහේ මන ආයතනෙ නෙමෙයි අනික් පහේම පටිග සම්පස්සයකට යන්නේ නැහැ. ඒවයින් දැනුවත් වෙන්න බෑ මේ සුකුම රූප ගැන. පටිගයක් නැහැ කියන එක. ඒ කියන්නේ හැපෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි අපපටිග කියලා කියන්නේ. එතකොට මෙතනදී හැට පේන්නේ නැති හැපෙන්නේ නැති රූප කියලා දැනට සාරාංශ කරගමු අපි.
මෙන්න මේවා තමයි මේ 15. ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඉන්ද්‍රිය රූප කියලා ඒ සියුම් රූප තුනක් පෙන්නනවා. මේ ස්ත්‍රී සහ පුරුෂ කියන දෙකට භාව රූප කියලා වෙනම අඳුන්වනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියන අර්ථයෙන්. අධිපති වෙනවා කියන අර්ථයෙන්. ඊළඟට විඤ්ඤාති රූප කියලා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා රූප දෙකක්. ධාතු කියලා ආකාශ ධාතුවයි ආපෝ ධාතුවයි සුකුම රූප ගණයට වැටෙනවා. විකාර සුකුම රූප කියලා තුන් ආකාරයක් පෙන්වනවා. ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ කියලා. ඒ කියන්නේ ලිහිල් බව, මෘදු බව, කර්මන්නේ බව හදන ස්වභාවය. ලක්ෂණ රූප කියලා හතරක්. උපචය සම්තති ජරතා අනිච්චතා කියලා ආහාර එක රූපයක්. ඒකට කියනවා කබලින්ක ආහාරය කියලා. ඉතින් ওই විදිහට තමයි මේ 15 නම් කරලා තියෙන්නේ. ඊළඟට මේ 15 අපි ගත්තොත් එකින් එක උපාදාන රූප වලට අපි පස්සේ යමු. මේ 15 එකින් එක ගත්තොත් මේ මම කලින් කියපු අර්ථ දැක්වීම ආයෙ මතක් කරමුකෝ. මේවා ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කියන පහට විශේෂ වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරයට විශේෂ වෙන්නේ නැහැ. මනසට තමයි විශේෂ වෙන්නේ. එතකොට මනසට විශේෂ වෙනවා නම් ධර්මායතනෙ වෙන්න එපායි. ඒ නිසා කියනවා මේවා ධම්මායතන පරියාපන්නයි කියලා. කියන්නේ ධම්මායතන කියන පරියායයට තමයි මේවා අයිති වෙන්නේ. මෙතනදී හරිම සියුම් අර්ථ දැක්වීමක් ඇත්තටම තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි මේ පළවෙනි අර්ථය ගත්තොත් දැන් ස්ත්‍රී රූපය කියන අර්ථය සුකුම රූපය එතනදී පෙන්නනවා යම්කිසි සටහන් වලින් අපි අර්ථ දැක්වීමට ත්‍රිපිටකයේ අර්ථ දැක්වීමට ගියොත් ලේසි වෙයි. මම ඒක පෙන්නන්නම්. විනාඩියක් දෙන්න ත්‍රිපිටකයේ අර්ථ දැක්වීම මම ස්ක්‍රීන් එකට දාන්නම්. මම හිතන්නේ මේ ස්ක්‍රීන් එකේ දැන් පේනවා ඇති මේ ත්‍රිපිටකයේ තියෙන විදිහට තියෙන්නේ. මේ සියුම් රූප කොටසට ගියොත් මම මේ පෙන්වන්නේ ධම්මසංගණී ප්‍රකරණය. මේ රූප සටහන පේන දකුරු පැහැදිලිද දන්නේ? පැහැදිලි සර්. හොඳයි. එතකොට මුලින්ම එක අපි ඉත්ත්‍ින්ද්‍රිය කියලා පාලියෙන් දේශනා වෙන්නේ. ඒක පෙන්නනවා ඉත්ති ලිංගං කියන්නේ පාලියෙන් ලිංගං කියලා කියන සටහන කියන එක. එතකොට ස්ත්‍රී සටහන කිව්වහම රූප සටහන. ඉත්ති නිමිත්තං කියන්නේ අරමුණ ස්ත්‍රී සලකුණ. ඉත්ති කෘත්‍ය කියලා කියන්නේ ස්ත්‍රී ක්‍රියා. ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රීත්වය සහ ස්ත්‍රී භාවය කියන මෙන්න මේවා ස්ත්‍රීන්ද්‍රිය කියන රූපයට අයිති කියලා පෙන්නනවා. ඉතින් එතකොට මේක ඇහැට පේන්නේ නැති රූපයක් කියලා කලින්ම අපි කිව්වනේ. ඇහැට විශේෂ වෙන්නේ නැති, හැපෙන්නේ නැති, මන ආයතනයට විතරක් විශේෂ වෙන, ධම්මායතන පරියායට අඩංගු වෙන කාරණාවක්. ඒ ස්ත්‍රීන්ද්‍රිය රූපය තුළ තමයි තියෙන. දැන් අපි පැහැදිලිවම දන්නනේ ස්ත්‍රී පුරුෂ ભેදය ඇහැට පේන මට්ටමකිනුත් ඉදිරිපත් වෙනවා අපිට.
ඒ කියන්නේ අපි දන්නවා දැන් හැසිරීම් රටා වෙනස් ස්ත්‍රී සහ පුරුෂ හිතන විදිය වෙනස් ඊළඟට සටහන කියන්නේ ශරීර ලක්ෂණ ගොඩාක් වෙනස්කම් උඩුකය යටිකය වෙනස ඊළඟට දැලි රැවුල් එන පිරිමියාට ස්ත්‍රීන්ට නැහැ ඒ වගේ වෙනස්කම් ඔක්කොම සිහි කරන්නකො එතකොට ඒවා ඔක්කොම තමයි ස්ත්‍රී සටහන් කියලා මෙතන පෙන්නන්නේ පුරුෂ සටහන් කියලා ඊළඟ කොටසේදී පෙන්නන්නේ එතකොට මේ දෙකේදී තියෙන්නේ මනසේ තියෙන මේ ස්ත්‍රී රූපය නිසා ඒක ඉන්ද්‍රිය රූපයක් හින්දා ඒක අධිපති වෙලා මේ දෙකෙන් එකක් අධිපති වෙච්ච රූපයට අනුව තමයි කබලින්ක ආහාර සකස් කරගන්නේ. එතකොට ඒ අධිපති වෙන රූපය අපිට මනස ඇතුලේ තියෙන ස්වභාවය පේන්නේ නැහැ. නමුත් ඒකෙන් සකස් කරපු භෞතික සටහන්, භෞතික හැසිරීම්, භෞතික දේවල් පේන්න පටන් ගන්නවා. භෞතික කිව්වට ආකල්ප පවා වෙනස්. ඒ ආකල්ප පවා පේන්න පටන් ගන්නවා. එතන තේරුම් ගන්න ඕනේ ඒක උපමාවක් දීලා තියෙනවා මේ ධම්මසංගණී අටුවාවේ හැම හරියට ගහක බීජයක් වගේ ඇටයක් ගත්තොත් ඒ ඇටය තුල තියෙනවා ඒ ගහ හැදෙන්න ඕනේ විදිහ සටහන් වෙලා ඒ ගහේ කඳ හැදෙන්නේ කොහොමද අතු හැදෙන්නේ කොහොමද කොළ හැදෙන්නේ කොහොමද ඒ ගහ පොළවෙන් උරාගන්නේ කුමන වර්ගයේ ආහාරද ඒ ඔක්කොම විස්තර අර බීජය තුල සටහන් වෙලා තියෙනවා අන්න ඒ වගේ ස්ත්‍රී ඉන්ද්‍රිය කියලා කියන්නේ එහෙම සටහනක් ඇහැට පේන්නේ නැති හැපෙන්නේ නැති මනස තුල සටහන් වෙච්ච දෙයක් ඒ සටහනට අනුව භෞතිකව හැදෙන රූප ලක්ෂණ සහ ආකල්ප සහ ක්‍රියාවන් ඒක අපිට භෞතිකව පේන්න තියෙනවා නමුත් අර බීජය වගේ ඒ බීජය වගේ තමයි මේ ස්ත්‍රී ඉන්ද්‍රිය කියලා මේ විස්තර කරලා දීලා තියෙනවා අටුවාවේ. එතකොට පැහැදිලිනේ මනස තුල තියෙන යම් බීජයක්. ඒ බීජය අනුව ස්ත්‍රී හෝ පුරුෂ සටහන් සකස් වෙනවා, සලකුණු සකස් වෙනවා, ක්‍රියා සකස් වෙනවා, ආකල්ප සකස් වෙනවා. ඒ ස්වභාවයන් සකස් වෙනවා. ඔන්න ඔය විදිහටයි විස්තර කරලා දීලා තියෙන්නේ. එතකොට පැහැදිලිකමක් ඇති නේද ඒකේ? උපමාවෙන් තේරුම් ගන්න ලේසි වෙයි බීජයක් කියන අදහසෙන්. හොඳයි. ඊළඟ එකට යමු එහෙනම්. මේ අතරේ ප්‍රශ්න තිබුණොත් එක්ක chat එකට හරි ලියලා දාන්න. අහන්න පුළුවන් නම් කෙලින්ම ඇහුවත් කමක් නැහැ. හොඳයි. ඊළඟට දැන් එතකොට මම අර කලින් කිව්ව අර ප්‍රශ්නේ අහලා තිබුණේ යමක් හදන රූප කියලා විස්තර කරුණා කියලානේ. එතකොට දැන් මෙතන පෙනෙයි බීජය තමයි ගහක් හදන්නේ. බීජය තමයි ගහක් හදන්නේ. ඒ වගේ ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය කියන බීජය මනසේ තියෙන මනසට විශේෂ වෙන ඒ බීජය තමයි ස්ත්‍රී ඇඟ හෝ පුරුෂ ඇඟ ඒ රූප සටහන හැසිරීම ගතිගුණ ආකල්ප සකස් කරන්නේ. ඒකින්ද තමයි මම අර අනික් දේවල් සකස් කරන රූප කියලා අදහස් කරේ අර මේ තේරුන්නේ නැත්නම් අපහැදිලි කියලා ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණේ අන්නේ කතාව. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය ඔයගොල්ලෝ අහලා ඇති රූප ජීවිතේන්ද්‍රිය කියලා තියෙනවා. නාම වලට ජීවිතේන්ද්‍රිය තියෙනවා. දැන් මෙතන රූප ජීවිතේන්ද්‍රිය තමයි පෙන්වන්නේ. එකෙන් කරන්නේ රූප පැවැත්ම සකස් කරන එක. ඒ කියන්නේ රූපී ධර්මයන්ගේ යම් ආයුෂ දැන් මේක කියවොත් පේනවා රූපී ධර්මයන්ගේ යම් ආයුෂයක් සිටීමක් යාපනයක් ඒ කියන්නේ පැවැත්මක් පාලනයක් ජීවිතයක් අනේ පැවැත්ම සකස් වෙන ස්වභාවය ඒකත් තියෙන්නේ මනසේ ඒ මනසේ තියෙන ඒ බීජයට කියන ඒ ජීවිතේන්ද්‍රිය සුකුම රූපය කියලා. ඒක අනුව තමයි ආයුෂය තීරණය වෙන්නේ. හොඳයි ඊළඟට ඊටම කෙටියෙන් මේ කියාගෙන යන්නේ මේ අතර ගැටලුව આવත් අහන්න. කාය විඤ්ඤාති රූපේ අපි නිතරම පාවිච්චි වෙන රූපයක්. එතන වෙන්නේ
අපේ අතපය මාංශ පේශි ක්‍රියා කරවීමට මනසෙන් එන තල්ලුව. කියන්නේ මනසෙන් යමක් හිතපුවාමනේ අපිට අත හෝ ඇඟිල්ලක් හෝ හොල්ලන්න පුළුවන්. එතකොට මේ මනසෙන් හිතන එක නෙවෙයි, හිතන එක නාම ධර්මයක්. ඒවට කියන්නේ කාය සංකාරය කියලා. නමුත් ඒ කාය සංකාරය ක්‍රියාත්මක භෞතික මට්ටමකට ගේන්න අතරමැදදී ක්‍රියාත්මක වෙන්නේ විඤ්ඤාති රූපය. ඒක පේන්නේ නැහැ, හැපෙන්නේ නැහැ. මන ආයතනයට විතරයි විශේෂ වෙන්නේ. අඩංගු වෙන්නේ ඒක ධම්මායතනයට. එතකොට ශරීරය පිළිබඳ යම් තද කිරීමක්, බලවත් තද කිරීමක්, විඤ්ඤාපනයක්, විඤ්ඤාපනාකාරයක්, විඤ්ඤාපනය කළ බවක්, විඤ්ඤාපනය කියන්නේ හෙල්ලුව බවක්, ඒ ඔක්කොම කාය විඤ්ඤාති රූපයට තමයි අඩංගු වෙන්නේ. මෙතන විශේෂයෙන් පෙන්නනවා කුසල් සිත් ඇති විට හෝ අකුසල් සිත් ඇති විට හෝ අව්‍යාකෘත සිත් ඇති විට හෝ මේවා කාය විඤ්ඤාති රූප උපදින්න පුළුවන් කියලා. එතකොට ඒකෙන් පෙන්නනවා මේ සිත් පරම්පරාවල් හරහා තමයි මේ විඤ්ඤාති රූප නැත්නම් මේ සුකුම රූප උපදින්නේ. හිත ඇසුරු කරගෙන. වචී විඤ්ඤාති අනුවම තේරුම් ගන්න, වචන කතා කරන්න, ශබ්ද පිට කරන්න මනසින් යෙදෙන තල්ලුව. එතනත් පෙනෙනවා කුසල් සිත් අකුසල් සිත් අව්‍යාකෘත සිත් වලින් ඒවා හදන්න පුළුවන් කියලා. එතකොට අර කාය ద్వාරයේ වචී ద్వාරයේ කියලා අපි ద్వාර දෙකක් ගැන කතා කරනවානේ. ඒ ద్వාර දෙකට ඒ ద్వාර දෙකෙන් තමයි කය වචන හසුරවන්නේ. එතකොට ඒ ద్వාර දෙකට මනසෙන් එන තල්ලුව එන්නේ මේ විඤ්ඤාති රූපය හරහා. ඒකත් බාහිරට පේන්නේ නැති හැපෙන්නේ නැති රූපයක්. ඊළඟට ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියලා පෙන්වන්නේ යම් විවරයක්. හිලක් ආකාශගතයක් කියන්නේ නොගෙටිය හැකි තැනක්. අගයක් කියන්නේ විසඳෙන්නේ නැති විනාශ නොවන ගැටෙන්නේ නැති කියන අර්ථයෙන් සතර මහා භූතයන් විසින් නොපහස්නාලාද. ඒ කියන්නේ සතර මහා භූතයන් ගෙන් වෙන්ව තියෙන එකක් තමයි මේ ආකාශ ධාතු රූපය. ඒක සතර මහා භූතයන් විසින් අසුරන්න පුළුවන්. නමුත් සතර මහා භූතයන්ට අයිති දෙයක් නෙවෙයි. ඒතර ඒකත් අනික් ඇහෙන් හෝ කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විශේෂ වෙන්නේ නැහැ. ඒක මනසට විතරයි විශේෂ වෙන්නේ. ඊළඟට ලිහිල් බව ලහුතා රූපය. රූප කලාපවල නැත්නම් රූප සංතතිය වල ලිහිල් බවක් ලඝු බවක් පරිවර්තනය වෙන බවක් බර නැති බවක් සාදන්නේ මෙන්න මේ රූපේ. මුදුතා රූපේ වගේමයි මෘදුත්වයක් සිනිඳු බවක් තද නැති බවක් හදන්නේ මුදුතා රූපේ. කම්මඤ්ඤතා රූපයෙන් රූප ක්‍රියා කරවීමේ හැකියාව කර්මන්නේ බව සකස් කරලා දෙනවා. එතකොට මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන රූපයන්ගේ ආකාරය වෙනස් කරලා පවත්ත ගන්නවා. ඒ නිසා ඒවට කියනවා විකාර රූප කියලා. ආකාර විකාර කියන වචන දෙකෙන් විකාර කියලා පෙන්නනවා. ඒ කියන්නේ ලිහිල් ආකාරයට හදනවා. මු르දු ආකාරයට හදනවා. කර්ම කරන්න සුදුසු ආකාරයට හදනවා කියන අර්ථයෙන්. ඊළඟට උපචය රූපය කියලා කියන්නේ මේ ඇහැ කන නාසය වගේ ඒ ආයතන වල තියෙනවානේ අපි කියන ඒවට ප්‍රසාද රූප කියලා. එතකොට ඒවා සහ ශරීරයේ තියෙන රූප කලාපවල ඉපදීම සිද්ධ කරන්න උපකාර වෙන රූපය. ඒකට කියනවා උපචය රූපය කියලා. ඊළඟට සන්තති රූපය කියලා කියන්නේ ඉපදුනන් පස්සේ ඒවා ගොනු කරගන්නවා එකට. ගොනු කරගෙන පවත්වනවා. ඒ කියන්නේ අපි හිතමු ශරීරය ඇතුලේ පෙනහල්ල ගන්නකො. දැන් පෙනහල්ල කියන හැඩයට රූප කලාප ගොනු කරන්න ඕනේ. ඒතකොට ඒ සඳහා ඒ හැඩය ගන්න යම් කිසි දැනීමක් ඕන වෙනවනේ.
ඒ ගොනු කරපු දේ ඊළඟට පවත්වන්න ඕනේ සන්තතියක් විදිහට. ඒ කියන්නේ මැරෙන රූප කලාප වල අලුත් රූප කලාප උපදවමින් ඒ පෙනහල්ල කියන දේ යම්කිසි කාලයක ආයුෂයක පවත්වාගෙන යන්න තියෙන දැනීම තමයි මනසට තියෙන හැකියාව තමයි මේ සන්තති රූපයෙන් පෙන්වන්නේ. පෙනහල්ල උදාහරණ ගත්තේ මනස අනික් ශාරීරික සියලු රූපයන්ට මේක අදාළයි. ජරත රූපය කියලා කියන්නේ ඒ වගේ ඒ රූප කලාප මට්ටමින් හරි රූප ගොනු එකට ගොනු කරපු රූප ගුලි මට්ටමින් හරි රූපයන්ගේ දිරීම සිද්ධ කරන රූපය. ඒකත් මනසට විතරයි විශේෂ වෙන්නේ. අපිට දිරලා තියෙනවා නම් පේන්න තියෙනවා. දැන් මෙතන පේනවානේ අර දත් ආදී කැඩිලා තියෙනවා, කෙස් පැලිලා තියෙනවා, හැම රැලි වැටිලා තියෙනවා, ඒවා පේනවා. හැබැයි ඒ පේන එක නෙමෙයි ජරතා රූපය කියලා කියන්නේ. උදාහරණයක් කියනවා නම් අපි හිතමු යම්කිසි තැනකින් ගින්දර හටගෙන ගින්දර යම්කිසි බිම දිගේ ගියා කියලා යම් දේවල් දවාගෙන බිම දිගේ ගියා. අන්න ගින්දර බිම දිගේ ඇවිලීගෙන ගියාම අපිට ගින්දර නිමුණක් දැන් ඇවිලීගෙන ගිය පාර පේනවා. ඒ ඇවිලීගෙන ගිය පාරේ අර මේ පිච්චිච්ච බව තියෙනවා. ඒ වගේ ජරතා රූපය පේන්නේ නැහැ. ජරතා රූපය අර ගින්දර වගේ. හැබැයි ජරතා රූපය දවාගෙන ගිය දේවල් ටික පේන්න තියෙනවා. හැම රැලි වැටිලා තියෙනවා. දත් කැඩිලා තියෙනවා. ඉන්ද්‍රිය පරිපාකයට ගිහිල්ලා ඉන්ද්‍රිය බාල වෙලා දුර්වල වෙලා තියෙනවා. ඒ අර එයා සිද්ධ කරපු ජරතා රූපයෙන් සිද්ධ කරපු දේ පේන්න තියෙනවා. නමුත් ජරතා රූපේ පේන්නේ නැහැ. ඊළඟට අනිච්චතා රූපය කියන්නේ රූප කලාප බිඳ වැටීම. එහෙම නැත්නම් රූප ගොනු බිඳ වැටීම, විනාශය. ඊළඟ එක කබලින්කාර රූපය. මම මේ ඉක්මනට යනවා ඒ ටික. කබලින්කාර රූපය ඔයගොල්ලෝ දන්නවා. මෙතන පෙන්නනවා ඇහැට පේන මට්ටම තමයි මේ ලියලා තියෙන්නේ. ගිතෙල්, වෙඬරු, තෙල්, පැණි, ඒ වගේ මුයින් කෑ යුතු, දතින් විකිය යුතු, ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් දේවල්. ඒවට කියනවා දැන් කබලින්කාර රූපේ දෙආකාරයි. දැන් ඔය පුත්තමාංශ රූපේ හරි පුත්තමාංශ මේ සූත්‍රය වගේ එහෙම නැත්නම් අතිරාග සූත්‍රය වගේ සූත්‍ර බලනකොට ඔයලන්ට හම්බ වෙනවා කබලින්ක ආහාරය දෙවිධයකට පෙන්නනවා. ඕලාරික කබලින්ක ආහාරය කියලා සහ සුකුම කබලින්ක ආහාරය කියලා. ඕලාරික කබලින්ක ආහාරය කියන්නේ ඔය එකතු වෙලා ඇහැට පේන මට්ටම බත් පාන් මාළු පින විදිහට. සුකුම කබලින්ක ආහාරය කියලා කියන්නේ ඕජාව. ඕජාව කියන්නේ ඒවා කාපුවාම බඩවැලෙන් උරා ගන්න සාරය. ඒ සාරය ඇහැට පේන්නේ නැහැ. හැපෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා සුකුම කබලින්ක ආහාරය කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔය මේ ත්‍රිපිටකය තුළ මේ දේශනාවල මේ සුකුම රූප 15 අර්ථ දැක්විලා තියෙන ඉතාම කෙටියෙන්. ඉතින් එතකොට අර ප්‍රශ්නෙට උත්තරේ ටිකක් හම්බෙන්නේ නැති. ඒක තව ටිකක් අපැහැදිලි විස්තර කරන්න කිව්වම මම හිතනවා ඒ කාරණාව කියවුණා කියලා. නමුත් කෝකටත් අපි තව වෙනත් විදිහකට ඒක බලමු. එතකොට තවත් පැහැදිලි වෙයි. අපව ඉද දෙන්න ප්‍රසන්ටේෂන් එකට යන්න. සර් ආපෝ ධාතුව ගැන කියවුන්නේ නැහැ සර් ගැති ඒක පොඩ්ඩක් කියනවා. ඇයි ඒක සුකුම රූපයක් වෙන්නේ කියලා. ඔව් ඒක මගහැරෙන්නේ නැති. ආපෝ ධාතුව හැපෙන රූපයක් නෙමෙයි කියලා තමයි විභංග ප්‍රකරණේ ධම්මසංගණී ප්‍රකරණේ හැම එකෙම අර්ථ දක්වන්නේ. අනික් ධාතු තුන එකට බැඳ තබා ගැනීම තමයි ඒකේ හැකියාව කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු අපි සිමෙන්ති ගන්නවා කියලා කඩෙන් දැන් මේක උදාහරණයක් විතරයි. දැන් සිමෙන්ති කුඩු තියෙන කුඩු වලට කිසිම නැහැනේ කුඩු හැපෙන ගතිය තිබුණාට ඒකට ශක්තියක් නැහැ. ඉතින් ජලය දැම්මොත් තමයි ඒක අර වැලිත් එක්ක දාලා ඒවා ඔක්කොම එකට බැඳගන්නේ. ජලය දානකම් සිමෙන්ති වල ඒ බැඳ ගන්න හැකියාව නැහැ. අන්න ඒ ජලය වගේ තමයි මේ ආපෝ ධාතුව. ඒකෙන් කරන්නේ අර පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන එකට බැඳලා තිබා ගැනීම. හැබැයි එකට බැඳලා තබාගත්ත ජලය අපි දන්නවා සිමෙන්ති වලට වතුර දාලා සිමෙන්ති ගල්වුණාන් පස්සේ එතන අපි ඇල්ලුවොත් සිමෙන්ති අහුවෙන්නේ ජලය අහුවෙන්නේ නැහැ. ඒ වගේ මෙතනත්
අපි රූප කලාපයකදී හැපෙන්නේ නැහැ ආපෝ ධාතුව. අනික් ධාතු තුන තමයි හැපෙන්නේ. එතකොට ආපෝ ධාතුව විශේෂ කරගන්න බෑ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කියන පහටම. ආපෝ ධාතුව විශේෂ කරගන්න පුළුවන් මනසට විතරයි. කියන්නේ භාවනාවේදී මනසෙන්ම හිතලා ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මනසේ තියෙනවා අපේ ආධ්‍යාත්මික ආපෝ ධාතු, ඒ කියන්නේ හිස් මුදුනේ ඉඳලා පාදාන්තයට තියෙන ආපෝ ධාතු හැසිරවීමේ හැකියාව. පැහැදිලි නැති නේද? ඔව් සර්. දැන් එතකොට මෙන්න මේ සුයුම් රූප ටික තමයි අපි මේ විස්තර කරේ. ආකාශ ධාතුවත් මට එහෙනම් අමතක වෙන්නේ නැති නේද? ආකාශ ධාතුවේ ආකාශ ධාතුව අපි කතා කරා නේද? අපි කිව්වේ විවරයක් කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු වලින් අහුරන්න පුළුවන් වුණාට මේකෙන් කරන්නේ රූප වෙන් කිරීම. ඒකට පරිච්ඡේද රූපය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා ආකාශ ධාතුවට. එහෙනම් කෙටි හැඳින්වීම අපි එතනින් අවසන් කරමු. තව තැනක ධම්මසංගණී ප්‍රකරණය මොගලන්ට හම්බෙයි. උපාදා රූප දැන් රූපාර්ථ දක්වනකොට හැම වෙලෙම දේශනා වෙන්නේ චත්තාරෝච මහා භූතං චතුන්නංච උපාදාය කියලානේ පෙන්නන්නේ. ඒ කියන්නේ මහා භූත හතර නිසා පවතින රූප කියලා පෙන්නනවා උපාදා කියන වචනේ. උපාදා රූප වලටත් මේ ඔක්කොම ටික එනවා. ඒ කියන්නේ භාව රූප, ජීවිත රූප, ආහාර රූප, ඒ සේරම අර කලින් තිබිච්ච ඒවා ටික සතර මහා ධාතු නිසා පවතින කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු උදෙසා තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී වර්ණ ශබ්ද ගන්ධ ඒ ටිකක් තියෙනවා. ප්‍රසාද රූප, ගෝචර රූපත් උපාදා රූප වලට අයිති වෙනවා. සුකුම රූප ටිකත් උපාදා රූප වලට අයිති වෙනවා. එතකොට අපි කියවනේ හිතක් ඇසුරෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට චිත්ත වීදියේ අපි දන්නවා දැන් භවංග සිත, ඊළඟට භවංග චලන හිත, පච්ඡේද හිත කියලා භවංගයේ කැඩෙන හිත, ඊළඟට ద్వාරයට යනවා හිත, කන නාසය දිව ශරීරය කියන ద్వාර පහෙන් යම්කිසි තැනක පහළ වෙන හිත, ඊළඟට දැනුවත් වෙන හිත, ඊළඟට මනෝ ධාතුවෙන් පිළිගන්නවා ඒ හිතට කියන සම්පටිච්ඡන, ඊළඟට සම්තීරණ හිත, මූලික විමසීම් කරන හිත, වත්තපන හිත කලින් දේවල් මතක් කරලා දීලා කර්මයක් සිදු කරගන්න අවශ්‍ය සියලු දේ සකස් කරන හිත, ඊළඟට ජවන් සිත කෙලස් එකට මිශ්‍ර වෙලා කර්මයක් සකස් කරන හිත. ඔය විදිහට. එතකොට අර දැන් කලින් පෙන්වන්නේ කුසල් හිත හෝ අකුසල් සිත හෝ අව්‍යාකෘත. ඒ හිත ඔක්කොම මෙතන තියෙනවා. දැන් කුසල් අකුසල් සිත් මෙතන සිද්ධ වෙන්නේ ජවන් සිත්වල. මේ අනික්වා කුසල් අකුසල් කරන සිත් නෙමෙයි. නමුත් එක්ක කලින් කුසල් අකුසල් වල විපාක නැත්නම් යම් යම් කෘත්‍ය කරන සිත්. දැන් අර කලින් දේශනාවේ සඳහන් වුණා කුසල් සිත් හෝ අකුසල් සිත් හෝ අව්‍යාකෘත සිත් කියලා. එතකොට මේ සිත් જાති හැම එකෙම වගේ මේ සිත හෘද රූපය මේ යම් කිසි සිතක් හෘද රූපේ පහළ වෙන වෙලාවට ඒ ඇසුරෙන් කයේ අර වගේ වෙනස්කම් වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් මතක් කරමු මෙහෙම මේ විඥාන හිත විඥානයනේ පහළ වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ. එතකොට මෙන්න මේ විඥාන හිත ඇරෙන්න මේ චිත්ත වීතියක අනික් හැම හිතක්ම පහළ වෙන්නේ හෘද රූපේ හදවතේ. එතකොට ඒ අනික් වෙලාවට මේ මොහොතේ විතරක් යම්කිසි අනිකුත් තැනකට ඇහැට කනට නාසයට දිවේ ශරීරයේ යම්කිසි තැනකට විඥානය පහළ වෙනවා. එතකොට පේන්න තියෙනවා මේ
පහළ වීමේදී හැම හිතෙම හැම රූප જાතියක්ම උපදින්නේ නැහැ. අභිධර්මයේදී ඒවා වෙන් කරලා දීර්ඝව විස්තර කරලා තියෙනවා. කුමන සිත් වලින් මොන සියුම් රූප જાති සම්බන්ධ වෙනවද කියලා එහෙම කතා කරන්න ගියොත් ගොඩක් දීර්ඝ නිසා සරලව හිතමු. මෙන්න මේ සිත් ක්‍රියාත්මක වෙනකොට හෘද රූපේ ඔය කියන සියුම් රූප ක්‍රියාකාරීත්වය මනසෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මනසෙන් සියුම් රූප ක්‍රියා කරනවා. මේ රූප සටහනමයි අර මනෝද්වාර වීති අමතරව පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ එදා අපි කතා කරා වගේ චිත්ත වීතියක් අර පංචද්වාර ඇසුරු කරගෙන එකපාරක් ගියන් පස්සේ මනෝද්වාර යහරහා අනුබද්ධක චිත්ත වීති කියලා කීප පාරක් මේ කොටසේ නැවත ක්‍රියාත්මක වෙනවා. එතනදිත් මෙන්න මේ ජවන් සිත් වලට තමයි කෙලින්ම අර නොයෙකුත් රූප ඇඟේ පැද්දීමේ හැකියාව තියෙන්නේ. වෙනත් විදිහකින්ම මේක කියනවා නම් අපි කියවනේ අර විඥාන හිත ඇරෙන්න අනික් සිත් පහළ වෙන්නේ මේ හෘද රූපය ඇසුරේ කියලා. එතකොට එතන අර සියපතක් පමණ මූලයේ සහිත කොටසේ කියලා විස්තර වෙන තැන අපි මන ආයතනය කියලා ගමු. ධම්මායතනය තමයි මන ආයතනයට අරමුණු වෙන්නේ. එතකොට ධම්මායතනය කියලා මොනවද තියෙන්නේ කියලා හිතලා බැලුවොත් මොනවද මතක් වෙන්නේ අපිට? ධම්මායතනයේ අර්ථ දැක්වෙනවා විඳීම්, සංඥා, සංකාර කියන තුනම. වේදනා, සංඥා, සංකාර කියන තුනේ මිශ්‍රණයක් තමයි ධම්ම විදිහට අපිට මතක් වෙන්නේ. මොනවා හරි මතක් වෙනකොට. හැබැයි එහෙම මතක් වුණාට මේ මන ආයතනේ දැන් මෙතනනේ අර චිත්තයන් ඔක්කොම පහළ වෙන්නේ. ඒ හැම චිත්තයක් පහළ වෙනකොටම සුකුම රූප එතනින් තල්ලු වෙලා සුකුම රූප තල්ලු වෙලා ඇඟේ අනිත් තැන් වලට ඒ අවශ්‍ය කෘත්‍ය කරන්න ගමන් කරනවා. ඒ නිසා මේ ධම්මායතනයටමයි මේ සුකුම රූප කියන කොටසත් දාලා තියෙන්නේ. එතකොට මන ආයතනයේට යම්කිසි ධම්මායතනයක් අරමුණු වෙනකොට මතක් වෙනකොට ඒ මතක් වීම එකම සුකුම රූප මන ආයතනයේ එක්ක සම්බන්ධ වෙනවා. අර හිත් පේලිය එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා සුකුම රූප වලට අදාළ එක කෘත්‍ය ඒගොල්ලෝ කරනවා ඒ වෙලාවට. ඊළඟට දැන් අපි දන්නවා මේ දෙක එකට යමක් මතක් වීමේදී මේ දෙක එකට හැපෙනකොට එතන මනෝ විඥාන ධාතුව උපදිනවා. ඒ තුන එකට යෙදෙන මොහොතට කියනවා අපි මනෝ සම්පස්සයක් කියලා. නැත්නම් අදිවචන සම්පස්සයක් කියලා. අදිවචන සම්පස්සයකදී ඊළඟට උපදිනවා ආය වේදනා, සංඥා, අනික් ධර්මතා ටික. ඒ ටික මට මෙතන යොදන්න අමතක වෙලා. මම වෙනම පෙන්නන්නම් ඒක. මෙතනින් ඊට පස්සේ ස්පර්ශයයි වේදනා සංඥා මනෝ සංචේතන ඒවා පැන නගිනවා. ඒ පැන නගින මනෝ සංචේතනාවලට අනුව තමයි අර සුකුම රූප ටික වෙනස් වෙන්නේ. එතකොට මෙහෙම හිතන්න මෙතනින් සුකුම රූප අරමුණු වීමක් තියෙනවා. ඊළඟට මන ආයතනෙන් හිතන දේ අනුව අරමුණු වෙච්ච සුකුම රූප අලුත් විදියකට වෙනස් වීමක් තියෙනවා. සකස් කිරීමක් තියෙනවා. ඒ සකස් වීම තමයි අපිට භෞතිකව පස්සේ පේන්නේ. වචන කතා කිරීමක් විදිහට, ඇඟ සෙලවීමක් විදිහට, නැත්නම් මාංශ පේශි වල වැඩිවීමක් විදිහට අන්න එහෙම නොයෙකුත් විදිහට පේන්නේ ඒක. ඒ ටිකෙන් ප්‍රමාණවත් වෙයි කියලා හිතෙනවා. එතෙන් තවදුරටත් කියනවා නම් මේ රළු රූප අපි ඇහි ප්‍රසාද රූපය, කනේ නාහේ ප්‍රසාද රූපය, හමේ මේ තියෙන ප්‍රසාද රූප, නැත්නම් දිව මත තියෙන මේ වගේ ප්‍රසාද රූප, කනේ ප්‍රසාද රූප, ඒවා ඔක්කොම ඕලාරික රූප කියනවා රළු ඒවා. ඒවා ඔක්කොම නිපදවන්නේ මේ සුකුම රූප ක්‍රියාකාරීත්වයෙන්. මනසෙන් සුකුම රූප ක්‍රියාත්මක කරනකොට අර අපි කියවනේ මනෝ සම්පස්සයක් සිද්ධ වෙනකොට සුකුම රූප අලුත් වෙනවා, අලුත් ක්‍රියාත්මක වීමක් වෙනවා කියලා. අන්නේ ක්‍රියාත්මක වෙනකොට
ඒ සුකුම රූපවල ස්වභාවය අනුව තමයි මේ ප්‍රසාද රූප හැදෙන්නේ, දිරන්නේ, හැදෙන්නේ, පවතින්නේ, දිරන්නේ, මුරුදු වෙලා තියෙන්නේ. අර අපි කිව්ව ඔක්කොම රූප ටික ලහුතා, ලිහිල් ගතිය, මුරුදු ගතිය, සියුම් ගතිය, එකතු වෙන ගතිය, සන්තතිය, ඊළඟට රූප කලාප බිඳෙන ගතිය, ඒ ඔක්කොම අර්ථ දැක්වෙන්නේ මේ සුකුම රූප වලින්. ඒ අර්ථ දැක්වෙන විදිහට තමයි මෙතන හැදෙන්නේ. දැන් උදාහරණයක් කියනොත් ඇහි බෝලේ හැදෙනකොට මේ බෝලේ ඉඳලා මෙතන ඉඳලා මේ කාචයට කොච්චරක් දුරක් තියෙන්න ඕනේද? කවුද ඒක තීරණය කරන්නේ? ඒ අවකාශය. ඒ ආකාශ රූපය ගැන දැනීම තියෙන්නේ මේ මනසේ. මනස සුකුම රූප තල්ලු කරලා තමයි ඒ ඉඩ ප්‍රමාණය එතන සකස් කරලා තියෙන්නේ. ඉතින් ඇඟ ඇතුලේ තියෙන ඔක්කොම ඉඩ જાති මතක් කරන්න. ඒවා හරියටම නූලට තියලා තියෙනවනේ, නැත්නම් ඒවට ක්‍රියාත්මක වෙන්න බෑනේ. දැන් පෙනහල්ල පළල් වෙනකොට මේ හුස්ම ගන්නකොට ඉඩ තියෙන්න ඕනේ. ඒ ඉඩ කොහොමද එතන තියලා තියෙන්නේ? ඒක මනසෙන් කරන්නේ. බැරි වෙලා හරි අමතර මේ රූප කලාප හැදෙන්න ගත්තොත් ඒ ඉඩ වැහෙනවා. ඉතින් මනසෙන් මේ සුකුම රූප අණුව තමයි අර ඉඩ කඩ හදලා තියෙන්නේ. ඒ ආකාශ රූපය කියලා අර කලින් කිව්වේ ඒකයි. තර පැහැදිලි වෙන්නේ නැති මේ සුකුම රූප අරමුණු වීමකුත් සිද්ධ වෙනවා. ඊළඟට මන ආයතනයේ හිතන දේවල් අනුව සුකුම රූප වෙනස් වෙලා ආපහු නැවත සකස් වීමක් වෙනවා ඇඟ පුරාම. ඇඟ කිව්වට ආයතන 6 ඉතුරු ආයතන 5ෙම එක සිද්ධ වෙනවා. හොඳයි. ඒ ටික ප්‍රමාණවත් වෙයි අර මේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින්. හැබැයි මෙතන අපහැදිලි දැන් තියෙනවා නම් අපි දැන් පොඩ්ඩක් සාකච්ඡා කරමු. සර් කර්මජ රූප, චිත්තජ රූප කියලා අපි අර රූප 4 ආකාරයකට වෙන තැනක කියනවා. සර් මේ ඒ කර්මජ රූප විදිහට අපිට කර්ම විපාකයක් විදිහට ඔය සුකුම රූප හැදිලා ඔය ආහාරයෙන් මේ වගේ ඉන්ද්‍රිය හැදෙනවා. ඒ වගේම අර චිත්තජ රූප කියලාත් හිත වෙනස් වෙනකොට, තරහ යනකොට වෙනස් වෙන ඒවා තියෙන. ඒක කොහොමද සර් පොඩ්ඩක් මෙතන ඔය සර් කිව්වේ එක්ස්ප්ලනේෂන් එකත් එක්ක මේවා කරන්නේ සර්? ඔව් එතන 4 ආකාරයක්නේ පෙන්වන්නේ කර්මජ, චිත්තද, ඍතුජ සහ ආහාරජ කියලා. එතකොට ඒ 4 ආකාරයටම මේ රූප රළු රූපයි සියුම් රූපයි වෙනස් වෙනවා. ඒ කියන්නේ කර්ම බලපාලත් වෙනස් වෙනවා. අපි හිතන දේවල් බලපාලත් වෙනස් වෙනවා. ඒවට කියන්නේ ප්‍රවෘත්ති කර්ම. ඊළඟට ඍතු අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මුදුතා රූපය ගන්නකො. දැන් මුදුතා රූපයෙන් තමයි මනසේ මුරුදු බව, ලිහිල් බව අපේ අතපය වල එහෙම හදලා තියෙන්නේ. නමුත් අපි හිතමු ඍතුව වෙනස් වෙලා තද සීත කාලය ආවා කියලා. එතකොට මේ තද සීත කාලේ තියෙනකොට ඒ ඍතුව අනුවත් ඇඟේ වෙනස්කම් සිද්ධ වෙනවා. හැම රැලි වැටෙනවා. එතකොට අර තියෙන මුදුතා රූපයට ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න බෑ ඍතු වෙනකොට. ඍතු වෙනස් වෙනකොට. ඒ නිසා අපි කියනවා මේ මුදුතා රූප වගේම ඒ ඍතු විපර්යාසයකටත් ලක් වෙනවා. හැබැයි මුදුතා බව කර්ම පැත්තෙනුත් උදව් වෙනවා. ඒ හැම අපේ එක ශරීර වෙනස් වෙන, සතෙක්ගේ ශරීර වගේ නෙමෙයි මනුස්ස ශරීර සියුම්. දෙවියන්ගේ ශරීර ඊටත් සියුම්. ඒ කියන්නේ කර්මජ බවකුත් ඒකේ තියෙනවා. මුරුදු බවයි. ඊට අමතරව ඍතු අනුවත් වෙනස් වෙනවා. ඊට අමතරව අපි ගන්න ආහාරවල රළු සියුම් බව අනුවත් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් දීලා තියෙනවා අටුවාවේ එහෙම කබලින්ක ආහාරය වගේ කියනකොට පේනවා දැන් කිඹුලා වගේ උදාහරණ දීලා තිනවා. කිඹුලා මැටි හරි පස් හරි කෑවත් එයාගේ ඕජාව ඒකෙන් උරා ගන්නවා. අපිට ඒක කරන්න බෑ අපේ බඩවැල් වලට. ඊළඟට මොනරාගේ ආහාරය කිඹුලාගේ ආහාරයට වැඩිය සියුම් කියලා කියනවා. නමුත් එයාටත් පුළුවන් ඇටකටු හිටන් දිර ගන්න. සතෙක් ආහාර ගත්තා. දැන් සර්පයෝ සමහර වෙලාවට අනික් සත්තුන්ව ගිලිනවා ඇටකටුත් පිටින්. ඒ ඇටකටු ඔක්කොමත් හොඳට දිරවනවා ඒගොල්ලන්. දැන් අපේ ආහාරයේදී ඒවා දිරවන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ කබලින්ක ආහාරයේ ප්‍රමාණය මුරුදු බව වෙනස් වෙනවා. ඕජාවත් වෙනස් වෙනවා. එක සත්ත්ව කොට්ටාස අතරින් වෙනස් වෙනවා. එක සත්ත්ව කොට්ටාසයක ඉන්න දැන් මිනිස්සුම ගත්තොත් මිනිස්සු අතරින් ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒ වගේමයි මුදුතා, කම්මඤ්ඤතා කියන රූපවලත් ඒ වැනිම වෙනස්කම් තියෙනවා. හිතන්නකෝ දැන් සියුම් බව ආරම්භ වෙලුව දැන් කිඹුලා ඊළඟට එයාට වැඩිය මොනරගේ ආහාරය සියුම්
ඊට වැඩිය වලහාගේ ආහාරය සියුම්, ඊට වැඩිය පක්ෂීන්ගේ ආහාර සියුම්, ඒ ඔක්කොම තිරිසන් සත්තුන්ට වැඩිය මනුස්සයන්ගේ ආහාර සියුම්, ඒ ඔක්කොම මනුස්සයන්ගේ ආහාර වලට වැඩිය දෙවියන්ගේ ආහාර සියුම්. අන්න ඒ විදිහට ආහාර කියන එකේ සියුම් බව අඩු වැඩි වෙනවා ඒ සත්වයාගේ කර්මය අනුව. ඉතින් ඒතකොට කියනවා කර්මජ බලපෑම අනුවයි ඒක සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ එයා හිතන දේවල් අනුව දැන් අපි හිතමු කෙනෙක් නිතරම භාවනා කරනවා නම් මෛත්‍රියෙන් වගේ නම් ඉන්නේ එයාගේ මූණ ප්‍රසන්න වෙනවා. මූණේ හැමේ තියෙන මේ ලිහිල් බව, මුරුදු බව, කර්මන්නේ බව පේන්නම තියෙනවා. ඉතින් එතකොට පේනවා එයාගේ චවි වර්ණය එහෙම වෙනස් වෙලා එතකොට පේනවා ඒ චිත්තද ඒ හිතපු ඒ හිතේ තියෙන ඒ ජවන් සිත්වල තියෙන කුසල ස්වභාවය අනුව මුරුදු වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. කාලයක් භාවනා කරපුවාම. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. ඔව් සර් පැහැදිලි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සාබන්දු මහත්තයා. සර් මේක දැන් ආහාර කියලා ගත්තාම කබිලංකා ආහාර විතරද ගන්න අපි අනිත් සතර ආහාර අනිත් තුන අතාරිනවද ඒ කොහොමද මොකද ඔව් අනික රූප විදිහට නෙමෙයි යන්නේ ඒවා නාම ධර්ම වෙන්නේ. දැන් ආහාර හතරෙන් රූප ආහාරයකට තියෙන කබලින්ක ආහාරය විතරයි. අර පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ඒවා ඔක්කොම වැටෙන්නේ නාම පැත්තට. හොඳයි සර් තේරුණා. තව මේ අපි දැන් කතා කරපු දේවල් සම්බන්ධයෙන් තියෙන ගැටලු අහන්න පුළුවන් මේ වෙලාවේ. හොඳයි. ගැටලුවක් එන්නේ නැති නිසා දැනට අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔය අතරෙත් මොන හරි හිතට ආවොත් ගැටලු සහගත දේවල් ලියලා තියාගන්න අපි අගදී කතා කරමු. ඊළඟට අහලා තියෙන්නේ සතිපට්ඨාන භාවනාවක් කිරීමේදී එතන මන ආයතනය වෙන්න ඕනේ පොඩ්ඩක් අකුරක් වැරදිලා මන ආයතනය සහ ධම්මායතනය සම්බන්ධ වීමේදී සියුම් රූපවල ක්‍රියාකාරීත්වය හැකිනම් පහදා දෙන්න. මෙතන පෙන්වන්නේ භාවනාවක් කරන වෙලාවට මන සහ ධම්ම ක්‍රියාත්මක වෙනකොට එතකොට එතන තේරුම් ගන්න මේ භාවනාවක් කරන වෙලාවට ධම්මායතනය කුසල ධම්ම බවට පත් වෙනවා. ධම්මායතනයේ කුසල අකුසල අව්‍යාකෘත කියලා වෙනස් වෙනවනේ තුනක්. එතකොට භාවනාවක් කිරීමේදී වෙන්නේ මේ ධම්ම ආයතනය කුසල ධම්ම වෙනවා. එතකොට අපි අරමුණු කරන්නේ හැම වෙලේම කුසල ධර්මයක්. කුසල ධර්ම අරමුණු වෙන වෙලාවට මම අර කලින් රූප සටහනට ආය යන්නම්. පිටම අපි භාවනාව කරමින් ඉන්නේ. එතකොට මේ ධම්මායතනයට සුකුම රූප අයිති. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන සුකුම රූප. ඊළඟට මන ආයතනය මනෝ සංපස්ස සිද්ධ වෙන්න chat එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. Is it possible to update Path Nirvana app with sessions after October 2019 and those taken place in 2020 කියලා?
ඇත්තටම අපි වැඩසටහන් මුකුත්ම කෙරුන්නේ නැහැ මේ 2020 කොවිඩ් වලින් පස්සේ මම හිතන ඔක්තෝබර් 2019 වලින් පස්සේ ටිකක් තියෙනවා මම ඒක අපේ සඳරිල් මහත්මයාට කියන්නම් අප්ඩේට් කරන්න කියලා. බොහොම පිං ඒක මතක් කරාට. දැන් අපි නැවතත් මේ සාකච්ඡාවට එමු. මෙතනදී අපි දැන් මේ ධම්මායතනයයි මන ආයතනයයි එකට හැපෙන වෙලාවට තමයි මනෝ විඥානේ පහළ වෙන්නේ. මනෝ විඥාන ධාතුව. ඒ තුන එකට තියෙන වෙලාවට මනෝ සම්පස්සේ ඇති වෙලා ඒ හරහා විඳීම් සංඥා සහ ධම්ම සංචේතන හට ගන්නවා. ඒකටම ඒවට මිශ්‍ර වෙනවා තණ්හා විතක්ක ਵਿਚාර ඒවා ඔක්කොම මිශ්‍ර වෙලා තමයි ඒ සිතිවිලි මාලාව හටගන්නේ. ඉතින් එතන චිත්ත වීතිය යනවා. භාවනා කරනකොට අපි දන්නවා චිත්ත වීති එකක් පස්සේ එකක් අප්‍රමාණ චිත්ත වීති ඇති වෙනවා. ඒ හැම චිත්ත වීදියේම එතකොට මේ මුලින් තිබිච්ච සුකුම රූපය මේ කුසල සංචේතනාව හින්දා වෙනස් වීමකට ලක් වෙනවා. කුසල සංචේතනාව හින්දා වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වෙනස් වෙච්ච සුකුම රූපය තමයි ඊළඟට තල්ලු වෙන්නේ ඇඟ පුරාම. ඇඟ පුරාම තල්ලු වෙනවා කියලා උදාහරණයක් කිව්වොත් දැන් භාවනාවට ඉඳ ගන්නකොට ඉරියව්ව සකස් කරන්නේ කාය විඤ්ඤාති කියන සුකුම රූපේ. මනස කාය විඤ්ඤාති රූප අතට පයට ඇඟේ හැම තැනටම යවලා තමයි භාවනා කරමින් ඉන්න ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව හදලා තියෙන්නේ. ඊළඟට භාවනා කරමින් ඉන්නකොට අර චිත්ත වීදියේ ඒ අව්‍යාකෘත මේ චිත්තයන්ගෙන් පවා ඒ අවශ්‍ය තැන් තද කරලා අවශ්‍ය තැන් ලිහිල් කරලා ඉරියව්ව පවත්වාගෙන යනවා. දැන් අපි දන්නවා මනස එහෙම ඉරියව්ව පවත්වාගෙන ගියේ නැත්නම් එකපාර ඉරියව්ව කඩා හැලෙනවා. ඇඟ පෙරලෙනවා. ඉතින් හැම මොහොතකම හැම චිත්තයකම වගේ ඒ කාය විඤ්ඤාති රූප ක්‍රියාත්මකයි. ඊළඟට ආස්වාස ප්‍රාස්වාස හැම ආස්වාසයක්ම හැම ප්‍රාස්වාසයක්ම කරන්න කාය විඤ්ඤාති රූපය යවන්න ඕනේ ඒ අදාළ තැන්වලට. ඒතර භාවනා කරද්දී ආස්වාස ප්‍රාස්වාස කෙරෙනවා. ඒකට කාය විඤ්ඤාති රූප ක්‍රියාත්මකයි. මම මේ කාය විඤ්ඤාති උදාහරණයට ගන්නේ අනික් රූපත් ක්‍රියාත්මකයි අනිත් සුකුම රූප. ඒ කියන්නේ අර ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඒ කියප ඔක්කොම ක්‍රියාත්මකයි. ඒකට ඔයගොල්ලෝ දන්නවා දැන් කුසල චේතනාවක් කුසල නිමිත්තක එක දිගටම හිත තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස සියුම් වෙනවා කියලා අපි කියනවා. කොහොමද එහෙම සියුම් වෙන්නේ? සියුම් වෙන්නේ මෙන්න මේ ධම්ම සංචේතනාවලට කපල් වෙලා තියෙන, කියන්නේ ඒකට සම්බන්ධ වෙලා තියෙන සුකුම රූප ඔක්කොම සංසිඳෙනවා. සංසිඳුනහම අර හුස්ම ගන්න ප්‍රමාණය වේගයේ ඒවා සංසිඳිලා යනවා. ඒ සුකුම රූප ක්‍රියාකාරීත්වය තමයි. ඊළඟට ඇඟ ඉරියව්ව ඔයගොල්ලෝ දන්නවා ටිකක් වෙලා මුලින් ඉරියව්ව තදයි වගේ තේරුණාට භාවනාවේ ටිකක් හිත සමාධිගත වෙනකොට ඉරියව්ව ගොඩාක් ලිහිල් බවක් නිකම් පාවෙන සැහැල්ලු ගතියකට හැරෙනවා. ඒත්තර මේ සුකුම රූප මේ මන ආයතනෙන් ඇඟ පුරා විහිදෙනවා මේ ඒ වයින් අර මසල්ස් ඔක්කොම අර මාංශ පේශි ලිහිල් කරනවා, මුරුදු කරනවා, කර්මන්නේ කරනවා. ඊළඟට ඒ මොහොතේම අර මේ අපි දන්නවා අර උපචේ රූප, සන්තති රූප, ජරතා රූප, අනිච්චතා රූප කියන හතර. ඒ හතරෙන් ඔය මොහොතේ රූප කලාප ඉපද්දනවා, රූප කලාප එකට එකතු කරනවා, පවත්වනවා, බිඳෙනවා. ඔය දේවල් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියටත් මේ චේතනා බලපානවා. ඒ නිසා ඒ වෙලාවට ඇඟේ උපදින ඒ රූප කලාප අපි ඒවට කියන්නේ චිත්තජ රූප. ඒ ධම්ම සංචේතනාවට අනුව පහළ වෙන මේ බොහොම සියුම් නිරෝගී චිත්තජ රූප තමයි ඇඟ පුරා පහළ වෙන්නේ. ඒකයි කාලයක් භාවනා කරපුවාම මේ හැමදේම සංසිඳිලා සැහැල්ලු ගතියක් ඇඟ පුරාම පැතිරෙන්නේ.
ඉතින් මේකෙන් පේනවා ඇති ඔයගලන්ට භාවනාවක යෙදিলা ඉන්නකොට ඇඟ පුරා මොනතරම් වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවද කියලා. මේක මේ අපි දැන් ওই සුකුම රූප කියන එක මොහොම තේරුම් ගන්න අමාරු නම් මෙහෙම හිතන්නකෝ දැන් ඇඟේ ගොඩාක් ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න එපා එන්සයිම නිපදවන්න ඕනේ. ඒවා එක එක තැන් වලට ලේ වලට මිශ්‍ර කරන්න ඕනේ. ඒ හැම එකම ඉබේ කරනව නෙවෙයි මේ සුකුම රූප වලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ඔය ස්නායු කියලා කියන ඒවා සහ ඔය එන්සයිම නිපද වෙන ඒ දේවල් ඒ ඔක්කොම මේ සුකුම රූප යටතටයි වැටෙන්නේ. ඉතින් වෛද්‍ය විද්‍යාවෙන් තරමක් දුරට ඒවා දැන් හොයාගෙන තියෙනවා. ඒ වෛද්‍ය විද්‍යාත්මක නම් දීලා තියෙනවා. නමුත් අපේ මේ භාවනා කෘත්‍යයට මේ සසරෙන් මිදෙන්න අවශ්‍ය ප්‍රමාණයට ඒ ඔක්කොම ටික සංක්ෂිප්ත කරලා තියෙනවා මේ සුකුම රූප ඇතුළට. පැහැදිලි වෙන්න ඇති භාවනාවක් සිද්ධ කරගෙන යනකොට ඒ මොහොතේ ඇති වෙන ඒ කුසල ධම්ම චේතනාව අනුව අර සුකුම රූප ටික වෙනස් වෙලා යන හැටි. පැහැදිලිද? අපැහැදිලි තැන් තියෙනවා නම් ඒක ආයෙ අහන්න දැන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොට මේ භාවනා සහ මේ විශේෂයෙන් ওই සතිපට්ඨාන භාවනා බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම විදිහට යොදා ගන්නවා. ඒ යොදා ගන්න හේතුවම තමයි මේ ඇඟ පුරා රූප වෙනස් කිරීමේ හැකියාව මේ ධම්ම සංචේතනාවලට තිබීම. අර සුකුම රූප වලින් තමයි මේ ධම්ම සංචේතනාවල බලපෑම අර හැම සෛලයකටම ගෙනියන්නේ ඇඟ පුරාම. ඒ නිසා ඒක හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. ඉදිරියේදී ওই ප්‍රතිකාර ක්‍රමය තව ගොඩාක් දියුණු වෙයි. නමුත් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ප්‍රතිකාරයක් විදිහට නෙවෙයි. මෙතනදී අපිට සසරෙන් ගැලවෙන්නයි අවශ්‍ය. ඒ කියන්නේ මේ රූප යලි නිපද වෙන එක නවත්තන්නයි අපිට ඕනේ. ඒ මට්ටමට සංක්ෂිප්ත කරලා තමයි මේ දේශනාවල් වල ඔයගලන්ට හම්බෙන්නේ. ඒ අරමුණ පිණිස. දැන් ප්‍රශ්නයක් ලියලා එවලවත් නැහැ ඒ පිළිබඳව. මොකද අපි කරන්නේ ඊළඟ ප්‍රශ්නෙට යනවාද? ඒ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද? මම හිතන්නේ සඳනිල් මහත්මයා මේක අහලා එවලා තිබුණේ. සඳනිල් පැහැදිලිද ඒක? ඔව් සර් පැහැදිලි ගොඩක්. දැන් අපේ සංකල්ප මහත්මයා ඇහුවා වගේ දැන් අර කර්මජ රූප කියන එක අනුව අපේ ඇඟේ නොයෙකුත් රූප කලාප ගොනු වෙලා අවයව හැදිලා තියෙනවනේ කර්මය අනුව. ඊළඟට අපි දැන් භාවනාවක් කරනකොට වෙන්නේ ප්‍රවෘත්ති කර්ම තමයි සිද්ධ වෙන්නේ. අර උප්පත්ති කර්ම නෙමෙයි. ප්‍රවෘත්ති කර්ම වලට අනුව ඇඟේ හැදිලා තියෙන කර්මජ රූප ටික වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනුවට චිත්තජ රූප උපදින්න පටන් ගන්නවා. ඉතින් එතනදී මම හිතන්නේ සංකල්ප අහපු ප්‍රශ්නෙටත් පොඩි උත්තරයක් ලැබෙන්න ඇති. කර්මජ රූප උපපති කර්මජ රූප අපිට වෙනස් කරන්න බෑ. නමුත් මේ චිත්තජ රූප වලින් භාවනාවක් කිරීමේදී අරවා සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි භාවනාව ප්‍රතිකාරයක් විදිහට එහෙම පවා යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සර් මේ තා පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නත් සර්. හොඳයි. සර් පෙන්නපු අර මේ අපේ හිත තියෙන මේ සර්කල් එකක් පෙන්වන්නේ සර් භවාංග හිත භවාංග පච්ඡේදේ වගේ ඒකට යන්නද අපෝ? හරි සර් නේද? මේක නේද? මේක ඔව් තමයි. දැන් සර් මේකෙදි සර් ඔය ජවන් සිත් වලින් තමයි සර් ගොඩක් ඔය චිත්තජ රූප හදනවා කියලා සර් කිව්වේ. කර්මජ රූප ටික සර් හැදෙන්නේ කොතනද සර්? භවාංග හිතද ඒ වගේ තැන්වලදීද සර්? නෑ මේ හැම එකේම කර්මජ රූපත් ක්‍රියාත්මකයි.
හැමතැනම කර්මජ රූප ක්‍රියාත්මක වෙනවා නේ. ක්‍රියාත්මකයි. අරකෙත් දැන් ජවන් සිත් වලින් විතරක්ම නෙමෙයි. මේ අනික් දැන් මේ භවංග පච්ඡේද මේ හිත් වලින් පවා ඒ රූප උපදිනවා. නමුත් ඒ උපදින රූප වෙනස් කිරීමේ හැකියාව මෙයාට තමයි තියෙන්නේ ජවන් සිත් වලට. හරි සර්. ඒ කියන්නේ අනිත් තැන්වල වෙන්නේ සර් ඒ කර්මානුරූපව ඒවා උපදින එක තියෙන්නේ ජවන් සිතට තමයි අර ප්‍රවෘත්ති මේ කර්මයක් විදිහට කරලා ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම කිව්වොත් හරියද සර්? අන්න හරි. එහෙම කිව්වොත් හරි. තේරුණා සර්. මහත්මයා මේ නිමල් කතා කරන්නේ ඕනේ මේ මේ දැන් අපි ආහාර ගන්නකොට එක ගෙදර අපි බත් මාළු පිණි හදලා ගෙදර සත්තුන්ටත් ඒ ආහාර දුන්නාම ඒ සත්තුන්ගේ ඕජාව නිසා නේද සත්තුන්ට ඒට අදාළ මේ ගේපතේ වෙනස් වීම සිද්ධ වෙලා කියන්නේ ඉන්ද්‍රයන් හැදෙනවා ඊට පස්සේ මිනිස්සෙන්ට අපට අදාළ දේවල් හැදෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මහත්තයා. ඔව් ඒ කියන්නේ එයාගේ අර කර්මය අනුව එයාගේ මනසට විශේෂ වෙන ඒ ධම්මායතනයේ තියෙන කබලින්ක ආහාර රූපය වෙනස්. ඒ හින්දා එයාගේ බඩ ඇතුලේ ආහාර උරා ගන්නකොට ඒ ඕජාව විදිහට ගන්නෙ අපේ බඩවැල් ඇතුලේදී ගන්න ඕජාව නෙවෙයි. අර ඒ සතාගේ ඇඟ හැදෙන්න අවශ්‍ය ඕජාවල් ටික තමයි අතනින් අරගන්නේ. ඒ නිසා ඒක එයාගේ කබලින්ක ආහාරය. මේක අපේ කබලින්ක ආහාරය. ඕජා මට්ටමේ වෙනස්. එයා අර රළු මට්ටම අපි ඔතනත් ආයේ අර කලින් කතාවටම යමු. දැන් අපි කියවනේ කබලින්ක ආහාරය දෙආකාරයි කියලා ඕලාරික කබලින්ක ආහාරයයි සුකුම කබලින්ක ආහාරයයි කියලා. එතකොට ඕලාරික කබලින්ක ආහාරය සමානයි. දැන් අපි කාන එකම තමයි අපි සතාට දෙන්නේ. නමුත් සුකුම කබලින්ක ආහාරය අසමානයි. එයා උරා ගන්න දෙයි අපි උරා ගන්න දෙයි වෙනස්. පැහැදිලිද ඒක? පැහැදිලි. මුම්පින්. ওই ටික බලන්න ওই විදිහටම නැහැ. නමුත් කබලින්ක ආහාරය දෙආකාරයකට තියෙන බව සඳහන් වෙනවා. පුත්තමාංශ කියලා සූත්‍රයක් හම්බෙයි. සංයුක්ත නිකායේ. අත්තිරාග සූත්‍රය කියන එක හම්බෙයි. ඒවයි වගේ සූත්‍රවල හම්බෙනවා මේ සුකුම කබලින්ක ආහාරය කියලා වචනෙකුයි ඕලාරික කබලින්ක ආහාරය කියලා වචනෙකුයි දෙකක්. ඕලාරික කියලා කියනකොට අර පේන්න තියෙන මට්ටම. සුකුම කියලා කිව්වහම අර මේ උරා ගන්න මට්ටම. බඩවැලෙන් උරා ගන්න සාරය. පැහැදිලි. තවත් ප්‍රශ්නයක් chat එකේ එවලා තියෙනවා. කවිඳු මහත්මයා තෙරුවන් සරණයි කියලා පෙන්න සුකුම රූපවලට අදාළ සමුදය ධම්ම පහදලා දෙන්න කියලා. කියන සුකුම රූප සමුදය වෙන්නේ කොහොමද? මොන ධර්ම හින්දාද කියලා. එතකොට රූප වලට අදාළ වෙන ඔක්කොම සමුදය ධර්මම තමයි සුකුම රූප වලටත් තියෙන්නේ. එතකොට ඒකේ පෙන්වන්නේ අර මූලික විදිහට දැන් අපිට ධම්මසංගණි ප්‍රකරණය තුල නෙවෙයි මම මේ කියන දේ තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පොත්හන්සේගේ. එතන පෙන්නනවා මුළු පටිච්ච සමුප්පන්න ධර්ම ඔක්කොම පෙන්වන්න නැතුව ප්‍රධාන හතරක් පෙන්නනවා. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම සහ ආහාර කියලා. එතකොට අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම කිව්වහම එතන කලින් පහළ වෙච්ච ඔය මනෝ සංචේතන. ඊළඟට ආහාර කිව්වහම මෙතන සුකුම රූපයක් එක ආහාරයක් කෙලින්ම සුකුම රූපයක්. එතකොට ඒ සුකුම රූපේට අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම බලපාන්නේ. අනික් සුකුම රූප වලට අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම විතරක් නෙවෙයි අනික් කබලින්ක ආහාරයත් බලපානවා. ඉතින් සරලව කිව්වොත් අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම සහ ආහාර කියන හතර තමයි එන්නේ. කවුරු හරි අපේ ස්ක්‍රීන් එකේ ඇඳලා තියෙනවා මට ඒක ඉරේස් කරන්න බැරි වෙයි. ඇඳපු කෙනාම මකලා දාන්න පුළුවන් නම් හොඳයි ඉතින්.
හොඳයි මං හිතන්නේ අපි අතරින් කෙනෙක් නෙවෙයි වෙන්න ඕනේ ඇන්දේ එකකින් ඔය පේන්නේ අපි දැන් තවදුරටත් මේක කරගෙන යනකොට මේ ප්‍රශ්නේ ආව එන්නේ ගොඩක් වෙලාවට අර Zoom වලට ඇටැක් කරනවා සමහර අය. ඉතින් තව ටිකකින් මං හිතන්නේ මේ ප්‍රශ්නේ එයි අපිට. එහෙම වුණොත් අපි මේ සෙෂන් එක කැන්සල් කරලා අලුත් සෙෂන් එකකට යන්න බලමු. හරි සර් තාම ඉච්චර ප්‍රශ්නයක් නෙමෙයි හින්දා ඔහොම කරගෙන යන්න සර් නේ. තව ටිකකින් මේ ප්‍රශ්නේ නා ඊළඟට ගොඩාක් එක එක ඒවා අඳින්න පටන් ගන්නවා. ඒ අර Zoom bombers ලා කියන කට්ටිය එහෙම තමයි කරන්නේ. ඉතින් මේක ඇඳින්න පුළුවන් වුණා කියන්නේම මේ සෙෂන් එක ඒගොල්ලෝ අරගෙන කියන එක තමයි ඒකෙන් තේරෙන්නේ. මේ සර් ඒක ඩිසේබල් කරන්න විදිහක් නැද්ද සර් වෙන කාටවත් ඒක මේ ස්ක්‍රීන් එක ගන්න බැරි කරන්න ඒක සෙෂන් එකෙන් කරන්න බෑ සංකල්ප ඒක අර ඇටැක් එකක් විදිහට එන්නේ. හරි සර්. ඩිසේබල් කරන්න බෑ ඊට පස්සේ. එහෙම આવොත් අපි එහෙම රූප ඇඳුනොත් අපි ඊළඟ ප්‍රශ්නේදී අපිට නවත්තන්න වෙනවා සෙෂන් එක. එහෙම වුණොත් channel එකට අලුත් link එකක් දාන්න වෙයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද එහෙනම්? හොඳයි සර්. හොඳයි. මට මකන්න පුළුවන් වුණා ඒක. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ කෙනෙක්ගේ අතින්ම වැරදිලා ඇඳෙන්නේ නැත්තේ. නැත්නම් ඒක මට මකන්න බැරි වෙනවා. හොඳයි එහෙම නම් හොඳයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යමු. සතිපට්ඨාන භාවනාවක් අපි මේක තමයි සාකච්ඡා කරේ දැන් සියුම් රූප වල ක්‍රියාකාරීත්වය. ඊළඟ ප්‍රශ්නේ අහලා තිබුණේ මේ විදිහට. සියුම් රූප වශයෙන් දක්වලා තියෙන ආකාශ ධාතු සහ ආපෝ ධාතු ධම්මායතන පරියාපන්න සිත අනුවගිය රූප කොටසක් බව විස්තර කෙරෙනවා. ඒ වගේම අප විසින් ධාතු මනසිකාර භාවනාව වඩනකොට ආකාශ ධාතු සහ ආපෝ ධාතු ආධ්‍යාත්මික වගේම බාහිර කියලා අයිමතර රූප අඳිනවා කවුරු හරි නේද? අපේ ලින්ක් එක කවුරු හරි වැරදි කෙනෙක් අතට ගිහින් තියෙනවා. මම අර ඒකයි කිව්වේ පාස් කරන්න එපා කියලා. විනාඩියක් ඉන්න බලන්න. මම හිතන්නේ මට පුළුවන් වුණා රිමූව් කරගන්න මේ අපිට යන්න පුළුවන් වෙයි කියලා හිතන බලමු. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මෙතන අහන්නේ අප විසින් ධාතු මනසිකාර භාවනාව වඩනකොට ආකාශ ධාතු සහ අපෝ ධාතු ආධ්‍යාත්මික මෙන්ම බාහිර බහිද්ධා වශයෙන්ද මනසිකාර කරන්නෙමු. මේ පරියායන් දෙක තේරුම් ගත යුතු ආකාරයේ කරුණාකර පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි කියලා. මට ආයෙ විනාඩියක් දෙන්න. ආයෙමත් ඩිස්ටර්බන්ස් එකක් එනවා. මේ වේටිං රූම් එක enable කරන්න වෙයි. චානක වේටිං රූම් එක මේකට දාලා තිබුණාද? චානක මහත්මයා ඉන්නවද? පොඩි වෙලාවක් දෙන්න.
නෑ වේටින් රූම් එක තිබ්බේ නෑ වගේ සර් මං හිතන්නේ. ඔව් ඒ නිසා ආයිමත් ඔව් සර්. එයාම ආයේ එන්ට වෙනවා. නොකියා කියන නමින් ඉන්න කෙනා. මම මීටින් එක ලොක් කරනවා. ඒ කාටවත් එන්ට වෙන්න බැරි වෙන්න. හොඳයි මං හිතන්නේ දැන් ප්‍රශ්නේ හරියන්න ඕනේ. ඒ වගේම කාරුණික ඉල්ලීමක් ඊට පස්සේ අපේ ලින්ක් එක පාස් කරන්න එපා මේ Facebook හරි WhatsApp වල හරි ඔය ප්‍රශ්න එනවා Zoom session ගොඩකට. ඊටාම දන්න කියන අයට ඇරෙන්න මේ යවන්න එපා. හොඳයි අපි එහෙනම් මේක ප්‍රශ්නෙට උත්තරේ බලමු. මෙතන පෙන්වන්නේ ආකාශ ධාතු ආපෝ ධාතු දෙක ගැන. ධම්මායතන පරියාපන්න සිතානුවගේ රූප කොටසක් කියලා විස්තර කරනවා. ඒක හරි. ධම්මායතනය කියන්නේ ආධ්‍යාත්මික ආයතනයක්ද බාහිර ආයතනයක්ද කියලා හිතපුවාම ආයතන වර්ග කරනකොට ආයතනය දෙකට බෙදා ගන්නකොට ධම්මායතනය බාහිරයි. ඒ නිසා මේ සියුම් රූප ආයතනයට සාපේක්ෂව බාහිරයි කියලා අර්ථ දක්වනවා. ආයතනයට සාපේක්ෂව බාහිරයි කියලා. භාවනාවට නෙමෙයි. එතන අපි ගන්නේ භාවනා කරනකොට නෙවෙයි. අපි මේ අභිධර්මයේදී මේක තේරුම් ගන්නකොට ආධ්‍යාත්මික ආයතනය කියන්නේ මන ආයතනය, බාහිර ආයතනය කියන්නේ ධම්ම ආයතනය. ඒ නිසා සුකුම රූප බාහිරයි. හැබැයි ඒක අර බහිද්දා කියන එක නෙවෙයි. භාවනාවේදී බහිද්දා කියලා කියන එක තමයි මෙතන අහන්නේ. අජ්ජත් බහිද්දා වශයෙන් මානසිකාර කරනවා සතර මහා ධාතු කියලා. ඒතර භාවනාවේදී බහිද්දා කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මික කියලා ගන්න ඔය හිස් මුදුනයි පාදාන්තයේ අතරේ ඒ කොටසෙන් පිට තියෙන ධාතු කියන එකයි එතන අදහස් කරන්නේ. කියන්නේ ශරීරයට පරිබාහිර කියන එකයි එතන බාහිර කියලා කියන්නේ. මෙතන රූප විග්‍රහයේදී අභිධර්මයේදී බාහිර කියලා මෙතන පෙන්වන්නේ ධම්මායතනය නිසා. ඒ කියන්නේ එතන ආධ්‍යාත්මික බාහිර කියලා දෙකට කඩනවා ධම්මායතනෙ මේ මන ආයතනය සහ ධම්මායතනය කියලා. ධම්මායතනේ බාහිරයි මන ආයතනේ ආධ්‍යාත්මිකයි කියලා ගත්තාම එතන සුකුම රූප ටික බහිද්දා කියලා වැටෙනවා. හැබැයි ඒක නෙමෙයි භාවනාවේදී බහිද්දා කියලා ගන්න අර්ථය. ඒ කියන්නේ ධාතු මනසිකාර භාවනාවේදී බහිද්දා කියනකොට එහෙම හිතන්න එපා. බාහිර රූප කියලා ගන්න අපේ හිස් මුදුනයි පාදාන්තය අතර හැමෙන් වට වෙලා තියෙන මේ ප්‍රදේශයට බාහිරව පරිබාහිරව තියෙන ධාතු ස්වභාවය. ඉතින් ඒ පරයයන් දෙකක් ඒ දෙක වෙන වෙනම තේරුම් ගන්න ඕනේ. උත්තරේ පැහැදිලිද? පැහැදිලි සර් තිරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. එකදී අහලා තියෙන්නේ අපි ආහාර ගන්නකොට සියුම් රූප ක්‍රියාත්මක වෙන ආකාරය පහදා දෙන්න කියලා. කෙටියෙන් කිව්වොත් ආහාරය ගැනීමට ආහාර ගන්න අපි මුලින්ම කෑම කටට දා ගන්න ඕනේ. ඒ සඳහා කාය විඤ්ඤාති රූපේ ඕන වෙනවා අත් ක්‍රියාත්මක කරගන්න. කට අරින්නෙත් කාය විඤ්ඤාති රූපේ. ඊළඟට හපනකොට එක එක වාරයට කාය විඤ්ඤාති රූපේ ඔපරේට් වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. හැපීමට. ඊළඟට දිව අපි කට ඇතුලේ දිව එහාට මෙහාට හරවනවා. ඒ කරන්නේ කාය විඤ්ඤාති රූපේ. ඊළඟට ආහාර ගන්නකොට රසය දැනෙනකොට ශරීරය ලෑස්ති කරන්න ඕනේ. ඒ කියන්නේ කෙල උනන්න ඕනේ. ඒ කේට ග්‍රන්ථි මුදා වලින් කෙල මුදා හරින්නෙත් කාය විඤ්ඤාති රූපේ. ඊළඟට
ඒ වෙනකොට බඩ ඇතුලේ අර අදාළ එන්සයිමේ දිරවන්න ඕනේ කරන ඒවා ලෑස්ති කරන්න ඕනේ. ඒ සඳහා ඒ දේවල් බඩ ඇතුලට මුදා හරිනා ওই වෙලාවෙදිම කාය විඤ්ඤාති රූපේ. ඉතින් පැහැදිලි වෙයි කාය විඤ්ඤාති රූපේ මහ විශාල වැඩ ගොඩක් කරනවා එතනදී. ඒක තමයි ඉතින් ඒකට උත්තරේ. ඉතින් ආහාර ගන්නකොට හිතලා බලන්න ඒ හැපීමේදී, ගිලීමේදී, දිරවීමේදී ඒ කරන්න ඕනේ වැඩ ටික සේරම කාය විඤ්ඤාති රූපේ තමයි කය ඇතුලේ නොයෙකුත් අද කිරීම, ලිහිල් කිරීම කරලා ඒ අදාළ ඇසිඩ් ಜಾති, එන්සයිම් ಜಾති අදාළ වෙලාවට අදාළ තැනට මේ මුදා හරින්නේ. ඊළඟ ප්‍රශ්නට යමු. සුකුම රූප පිළිබඳව දැනීම භාවනා කිරීමේදී නාම රූප පරිච්ඡේදය දැකීමට ඉවහල් වේද කියලා. ඒකනම් නාම රූප පරිච්ඡේදයට එච්චරම උදව් වෙන්නේ නැහැ. නාම රූප පරිච්ඡේද කරනකොට දැනට රූප විදිහට අර රළු රූප අරගෙන මුලින් පරිච්ඡේද කරගන්න. සුකුම රූප වැඩි එතනදී ආරම්භයේදී මිශ්‍ර කරන්න එපා. මොකද සුකුම රූප නිකන් නාම ධර්ම වගේ ගතියක් දැනෙයි මුලදී එහෙම කරන්න ගියොත්. ඒ නිසා මේ දෙක පරිච්ඡේද කරන්න වෙන් කරන්න ගන්න උත්සාහයේදී හිත පුරුදු වෙනකන් නාම රූප ගන්නකොට රූප රළු රූප විදිහට විතරක් අරගෙන කරලා හිත පුරුදු කරලා හිත ටිකක් සියුම් වෙලා ඒ පුරුද්ද හොඳට හිතට කාවැදුනන් පස්සේ ඒ රූප කියන එකේ තියෙන ද්විවිධ ස්වභාවය කියන්නේ සුකුම බවයි සුකුම රූපයි රළු රූපයි වෙන් කරලා අඳුන ගන්න මට්ටමට හිත දියුණු කරන්න. පරිච්ඡේදය කියන මූලික ක්‍රියාවට මේක එච්චරම හිතන්න අවශ්‍ය නැහැ. මූලික පරිච්ඡේද කිරීම හොඳට කරගත්තන් පස්සේ ඊළඟට රූප තවදුරටත් තේරුම් ගන්න දියරට යනකොට සුකුම රූපත් එකතු කරගන්න අර රූප කොටට. ඊළඟට අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ හැම රූප කලාපයක්ම හැදිලා තියෙන්නේ එකිනෙකට වෙනස් ශක්තියින් එහෙම නැත්නම් රූප ගණනාවක් මුසු වෙලා කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතු කියන එක. එම නිසා එම රූප කලාප සෑදීමට උපකාර වන රූප 28ම සියුම් රූප විය යුතුය යන්න මගේ අදහසයි. එමෙන්ම සෑම රූපයකම නැත්නම් ධාතුවකම පැති දෙකක් ඒ කියන්නේ ඕලාරික ගතියක් සහ සුකුම බවක් අසා තිබුණත් එසේ වන්නට පුළුවන් වෙන්නේ පඨවි ධාතු අධික රූප කලාප ගණනක් එක්වීමෙන් බව මට හැඟෙනවා. ඒ අතර දෙවියන් ප්‍රේතයන්ගේ රූපත් සියුම්. ඒක පහදලා දෙන්න පුළුවන්ද කියලායි පෙන්වන්නේ. එතකොට මෙතන මේ අර පඨවි ධාතු වැඩි වුණාම එන ඕලාරික ගතියයි පඨවි ධාතු අඩු වුණාම එන සියුම් ගතියයි ඒක මේ අපි මේ සාකච්ඡා කරන සුකුම රූප වලට අදාළ නැහැ. ඒක එක එකනා ඒ කියන්නේ මනස ඒක දකින්න විදිය පර්සීව් කරන විදිය. ඒකට මේකෙදී සුකුම කියලා කියන්නේ අර 15මයි. එතන සුකුම කියන අර්ථයේදී මෙතන ගන්න බුදුහාමුදුරුවෝ මේ පෙන් කරලා පෙන්නන 15 જાතියම. ඇහැට පේන්නේ නැති එතන පෙන්නන්නේ ඇහැට පේන්නේ නැති හැපෙන්නේ නැති රූප කියන ඒවා. ඒතර මේ විදිහට මේ පෙන්ලා තියෙන විදිහට අපි රූප කඩන්න ගියොත් ඇහැට පේන රූප අතරේ සියුම් රූප තියෙනවා කියලා අපිට ගන්නවා. ඇහැට පේන හැපෙන රූපවලත් සියුම් ගතිය රළු ගතිය වෙන් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් තමයි. නමුත් ඒක අපේ මනසේ perception එක. අපේ මනසට හිතෙන දෙයක්. ඒක වෙනම කාරණාවක්. අතන අර සියුම් රූප සහ රළු රූප කියන එක වෙනම කාරණාවක්. මේ කාරණා දෙක වෙන් කරගන්න. එතකොට මේ ප්‍රශ්නේ හරියයි. මෙතන රූප 28ම සියුම් රූප වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ අර්ථ දැක්වීම. ඒකින්ද එහෙම හිතන්න යන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ. අපිට එහෙම හිතුණා රූප 28ම සියුම් කියලා.
රූප 15යි සියුම් කියලා තමයි ධර්මදේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒක බුද්ධ ආඥාව. ඉතින් අපිට ඒක පිළිගන්න වෙනවා එතන. ඊළඟ ප්‍රශ්නේ තියෙන රූප කියන්නේ සහ ධාතු කියන්නේ එකමද? නිර්වාණ ධාතුව විඥාන ධාතුව කියලාත් කියන හින්දා එහෙම වෙන්නත් බෑ කියලාත් පෙන්නනවා. ඒක පහදලා දෙන්න. මම හිතන උත්තරේ මේ ප්‍රශ්නේ ඇතුළෙම තියෙනවා. නිර්වාණ ධාතුව විඥාන ධාතුව රූප නොවන නිසාම ධාතු කියන්නේ රූප නෙමෙයි කියලා පේනවා. ධාතු කියන වචනෙන් හඳුන්වන්නේ ධර්මතා කියන එක, ස්වභාවයන් කියන අදහස. එතකොට ධාතු කියන වචනේ ඇතුළට රූපත් වැටෙනවා, නාමත් වැටෙනවා. විඥාන ධාතුව කිව්වහම ඒක රූප නොවන ධාතුවක්. ඒක නිසා රූපයි ධාතුයි කියන්නේ එකම නෙවෙයි කියලා ගන්න. ධාතු කියන වචනේ හඳුන්වන්නේ ස්වභාව ධර්මතා. ලෝක ධර්මතා. ඒ ලෝක වෙන්නේ නැහැ. අතරම නිර්වාණ ධාතුව ලෝක ධර්මතාවක්වත් නෙවෙයි. සියලුම ධර්මතා ස්වභාවයන් ධාතු කියන වචනේ ඇතුළට වැටිලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ වල තියෙනවා මේ විදිහට ස්කන්ධ කියන එකේ නියම අර්ථය ගොඩක් එහෙම නැත්නම් සමූහයක් කියලා අසා තියෙනවා ධර්මදේශනාවල. නමුත් එහෙම ස්කන්ධ කියලා පවසනකොට ඒ නියම අර්ථය ඔළුවට යන්නේ නැහැ. උදාහරණ රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ කියන වගේ වචන. එතකොට යම්කිසි අගයක් දීලා තියෙන මෙතන තප්පර 1 බෙදීම 10 15 වෙනි ගුණය කාලයකදී ඇති වෙලා පැවතිලා නැති වෙන. ඒ කියන්නේ උත්පාද තිති භංග කියන ඒවා අධීරයන් රූප වේදනා පේලියක එකතුවක්. ඒවා ගොඩක් සමූහයක් නිසාද ඒ අදහස. මෙතනින් අහන්නේ අර කුඩා කාලයකදී වේගින් ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා අපේ මනසට විශේෂ වෙන යම්කිසි පරිමිත කාලයකදී ඊටාම විශාල ප්‍රමාණයක් ඇති වෙලා නැති වෙච්ච බව නිසා ස්කන්ධ කියන වචනය කියවෙනවද කියලා යහන්නේ. ඒ නිසා නෙවෙයි ස්කන්ධ කියලා පාවිච්චි කරන්නේ. ඒක බුද්ධ දේශනාවේ ගොඩාක් පැහැදිලි. යමක් ස්කන්ධයක් වෙන්න නම් අර 11 ආකාරයම ඒකේ තියෙන්න ඕනේ කියලායි පෙන්නන්නේ. අර මුලින්ම අපි සඳහන් කරේ ආකාර 11ක්. එතකොට මේ ආකාර 11කටම යම්කිසි ධර්මතාවයක් පවතිනවා නම් ඒක ස්කන්ධයක් කියලා පෙන්නනවා. උදාහරණයක් විදිහට රූප ගත්තොත් අපි ආධ්‍යාත්මික රූප තියෙනවා, බාහිර රූප තියෙනවා. ඒ වගේම අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා තියෙනවා. ඊළඟට දුර ළඟ රූප තියෙනවා, හීන ප්‍රනීත රූප තියෙනවා, රළු සියුම් රූප තියෙනවා. අන්න ඒ මුළු පරාසයම තියෙන ඒවට කියනවා ස්කන්ධ කියලා. ඉතින් ඒකෙන් තේරෙන්නේ ඒවා අපරිමිතයි කියන එක. ස්කන්ධයක් කියලා ගත්තාම ඒක අපරිමිතයි. මෙතකයි කියලා සීමා කරන්න බෑ. ලෝකතල හැම එක පුරාම රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ පැතිරිලා තියෙනවා. ඉතින් අන්න ඒ අර්ථයෙන් තමයි ස්කන්ධ කියලා පෙන්නන්නේ. අර සුළු කාලයකදී ඇති වෙලා සුළු කාලයේදී නැති වෙන අර්ථයෙන්ම නෙමෙයි. ඉතින් එහෙම ඒ උපාද ස්ථಿತಿ භංග කියන එකත් පවතිනවා. නමුත් ඒ අර්ථය අරගෙන නෙමෙයි ස්කන්ධ කියන අර්ථය දීලා තියෙන්නේ කියලා පේනවා. ඊළඟ ප්‍රශ්නේ ඒකේ එතුමා ලියලම එවලා තිබුණා මේක කෙලින්ම මාතෘකාවට අදාළ නැතත් විස්තර කරලා දෙනවා නම් හොඳයි. මොකද ගොඩක් කල් ඉඳලා හිතට වද දුන්න ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙත් උත්තරයක් දෙන්න බලමු. සිත හා මනස අතර වෙනස. ඒවා තියෙන්නේ කොහෙද? එතන පෙන්නනවා සිතෙන් ලියලා තියෙනවා සිතෙන් හිතවිලි අතීත අනාගත පච්චුප්පන්න විදිහටත් මනස කියලා පෙන්නනවා මතක් වෙන්නේ මනසට අතීතේ කරපු කියපු හිතපු දේවල්
මතක් වෙන්නේ මනෝවිඤ්ඤාණයට. අමතක වෙන අයට බෙහෙත් දෙන්නේ මොළයට. එම නිසා මනස තියෙන්නේ මොළයේද කියන ප්‍රශ්නය. එතන බුද්ධ දේශනාවට අපි කෙලින්ම ගියොත් මන ආයතනය පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා අභිධර්ම පිටකයේ හෘද රූපය ඇසුරු කරගෙන ඒ කුඩා ලේ ප්‍රමාණයක් ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන ආයතනයක් කියලා. ඒක මොළය නෙමෙයි කියලා ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වෙනවා. නමුත් මොළයට තමයි බේත් දෙන්න වෙලා තියෙන්නේ. මොකද මේ භෞතික දේවල්නේ බේත් කියලා කියන්නේ. ඉතින් ඒවා යම්කිසි භෞතික තැනකට තමයි බලපාන විදිහට දෙන්න වෙන්නේ. වෙනත් විදිහකින් මේ ටික අපි සරලව හිතුවොත් මෙන්න මේ විදිහට හිතන්නත් පුළුවන්. මම මේ රූප සටහන් ටිකක් ගන්නම්. අපි කලින් අර වෙන mental health ගැන කරපු මේ පොඩි සාකච්ඡාවක් තිබුණා. ඒකට හදපු රූපයක් දෙකක් අරගෙන පොඩි විස්තරයක් කරන්න බලන්න. දැන් මෙතන සිතයි මනසයි ඒවා තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නෙත් එනවනේ. එතන දැන් මනස සහ mind body connection කියලා තමයි බටහිර අය ඔක හඳුන්වන්නේ. එතනදී මෙතන රූප සටහනේ පේනවා ඇති දැන් හෘද රූපය පෙන්නනවා. හෘද රූපය තමයි අඳුනගන්නේ meanings කියන ඒවා, emotions. ඊළඟට ඔය වචන වලින් වැටෙන්නේ මට මේක සිංහලට හරවන්න බැරි වුණා ඉංග්‍රීසියෙන් කරපු එකක් ඉඳලා. ඔය දේවල් මනස එක්ක සම්බන්ධයි. ඊළඟට මේ මොළය කියන කොටසෙන් තමයි ඉන්පුට් අවුට්පුට් වැඩ කරන්නේ. ඒ කියන්නේ ඇතුළට ගන්න පිටට යවන සියලු දේවල් බාහිරත් එක්ක දැන් ඇහැ කන නාසය දිව ඇඟ කියන ඒවා හසුරවන්නේ මොළයෙන්. එතකොට මොළය සහ මේ හදවත අතර මනස ඒ කියන්නේ හිත අතර තියෙන සම්බන්ධය තමයි මේ ප්‍රශ්نين අහලා තිබුණේ. ඒක හරියටම අපිට විස්තර කරන්න බැරි වුණත් සරල අදහසක් කියන්නම් හිතලා බලන්න ඒක. මේ නම් අපිට අදාළ එකක් නෙමෙයි. මම ඒ රූප සටහන ගන්න එපා. මෙතනින් පෙන්නන්නේ මේ හිතලෙන් පෙන්නන්නේ දැන් මනසෙන් අපි හිතන දේවල්. මනසෙන් අපි හිතන දේවල් මොළයෙන් තමයි ක්‍රියාත්මක කරවන්නේ. මොළයෙන් තමයි ඇහැ කන නාසය දිව ශරීරය ඒ වගේම මේ මාංශ පේශි දැන් අපි කන කියලා හිතන්නකො කන හරවන්න බෑනේ. කනේ ප්‍රසාද රූපේ තියෙනවා. ප්‍රසාද රූපේ තිබුණාට අපිට වෙන පැත්තකින් එන ශබ්ද අහන්න ප්‍රසාද රූපේ හරවන්න බෑ මුළු බෙල්ලම හරවන්න ඕනේ. එතකොට කන හරවන්න කියලා මේ මොළෙන් අර මාංශ පේශි වලට සංඥාවල තමයි ඒව හරවන්න වෙන්නේ. අන්න ඒ වගේ වැඩ කරන්න තමයි මොළය තියෙන්නේ. නමුත් මනසට අවශ්‍ය වෙන්නේ කන හරවලා අනිත් පැත්තෙන් එන ශබ්දයක් අහන්න. ඒකට ඒ වැඩේ කරන්න මොළය ඕනේ වෙනවා. මොළය හරහා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ දැන් මේ හදවත සම්බන්ධ ඒවට ඒගොල්ලෝ සයිකෝ කියන වචනේ පාවිච්චි කරනවා. මොළය සම්බන්ධ සිස්ටම්ස් වලට ඒගොල්ලෝ නර්වස් සිස්ටම් කියලා කියනවා. එතකොට මේ සිස්ටම් තුනක් එතන කියනවා නර්වස්, එන්ඩෝක්‍රයින්, ඉමියුන් කියලා ඒ සිස්ටම්ස්. ඉමියුන් කියන එක අපේ සාකච්ඡාවට වැදගත් නැහැ. ඉතින් සරලව කිව්වොත් ඒ රූප සටහන ආය අරන් බැලුවොත් මනස සහ හැසිරීම් රටා පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාව සයිකොලොජි කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට අපේ මේ ස්නායු පද්ධතිය සම්බන්ධ ඒ ටික නියුරෝබයොලොජි කියලා විෂයක් විදිහට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඊළඟට එන්ඩෝක්‍රයින් සිස්ටම් කියලා කියන්නේ ඔය ඇඟේ තියෙන එක එක කපාට ඇරලා අර මම අර කලින් කිව්වේ ආහාර දිරවන්න එහෙම සමහර එන්සයිම් ಜಾති නිපදවන්න ඕනේ ඒවා මුදා හරින්න ඕනේ ඒ වැඩ කරන සිස්ටම් එක අපි කියනවා එන්ඩෝක්‍රයින්. ඉමියුන් සිස්ටම් එක ඔයගොල්ලෝ දන්නවා අපේ ප්‍රතිශක්තිය ඇති කරන සිස්ටම්. ඉතින් මේ දවස්වල වැදගත්ම සිස්ටම් එකක්.
ඉතින් මෙතනදී පේනවා මයින්ඩ් කියන එක මේ සයිකෝ කියන පාර්ට් එක වෙනයි. ඇඟ මොළය සහ මොළයෙන් ක්‍රියාත්මක කරන මේ නියුරෝන් සිස්ටම් එක වෙනස්. නියුරෝ සිස්ටම් එක පාවිච්චි කරලා තමයි මේ ශරීරයේ නොයෙකුත් මෙවැනි ක්‍රියාකාරකම් කරන්නේ හිත. මොකද මනසට කෙලින්ම මේකට බලපෑම් කරන්න බෑ. මේ මොළයේ ක්‍රියාත්මක වෙන නර්වස් සිස්ටම් එක හරහා තමයි ඒක වැඩ කරවන්නේ. ඒ නිසා මේකට කියනවා බටහිර වෛද්‍ය විද්‍යාව කියලා කියනවා PNEI සිස්ටම් කියලා. pseudo neuro endocrine immune system කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ endocrine system එක ඇතුළට තමයි අර ඔක්කොම අවයව ටික හෝමෝන් හදන ඇඟේ වැඩිම ඒවා මේ යටින් දාලා තියෙන්නේ. ඒ වැඩ ඔක්කොම කරන සිස්ටම් එකට කියන්නේ endocrine කියලා. ඒකට ඒක අර සියුම් රූප හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ සියුම් රූප මනසෙන් උපද්දලා මේ නර්වස් සිස්ටම් එක හරහා මේ endocrine සිස්ටම් එකට දෙන්න ඕනේ. ඒ endocrine සිස්ටම් එක තුලත් සියුම් රූප යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වැඩ ටික කරන්න. ඉතින් මේ දාලා අදහස මම කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙත් වෙන් කරලා තියෙනවා පැහැදිලිවම මොලෙන් කරන වැඩයි මනසෙන් කරන වැඩයි. දැන් ඒගොල්ලෝ වෙන් කරගෙන යනවා ටික ටික. ඉතින් ඒගොල්ලෝ අඳුන ගනිමින් යනවා මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ මොන වගේ රසායනික ද්‍රව්‍ය වලින්ද ශරීරය තුළ මේ අදහස් ඒ කියන්නේ නියුරෝන් හරහා මේ අවයව අතරේ සංඥා පාස් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. එතනින් එහෙම ඊට වැඩි එහාට ගියොත් අපිට ඒක වෛද්‍ය විද්‍යා සාකච්ඡාවක් වෙනවා. නමුත් මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි මොලේ කියන එක සම්පූර්ණ වෙනස් එකක්. විශේෂයෙන් බුදුදහම මේක කුණපයක් විදිහට හඳුන්වන්නේ. ඊළඟට හෘද රූපය සහ මන ආයතනය ඒක වෙනස් එකක්. ඒ බව අඳුන ගන්නවා බටහිර විද්‍යාව දැනට ටික ටික ඒක මේකෙන් පේනවා ඔයගොල්ලන්ට. ඇයි මෙහෙම වෙන් කරලා මයින්ඩ් කියන එකයි නර්වස් සිස්ටම් එකයි දාලා තියෙන්නේ කියන එකෙන් ඒක අඳුන ගන්න පුළුවන් වෙයි. එතකොට මේ මෙන්න මේ පැත්තේ තියෙන මේ මානසික ක්‍රියාකාරීත්වයයි මෙතන සිද්ධ වෙන ඇඟේ අනික් දේවල් හසුරවීමේ ක්‍රියාකාරීත්වය නියුරෝන් සිස්ටම් එකයි දෙකක් බවට ඒගොල්ලෝ හිමින් අඳුනා ගනිමින් යනවා. ඉතින් ඒගොල්ලෝ ඕක ඉවර කරනකම් අපිට ආයුෂ නැති වෙයි. ඒ නිසා මොළය කියන්නේ කෙලින්ම කුණපයක් කියලා හිතන්න. මනස මේ මනසෙන් විතරයි අපිව මෙතනින් හිතන දේවල් වලින් විතරයි අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ උත්තරයක් තමයි මට එතනදී දෙන්න පුළුවන්. ඉතින් අංග සම්පූර්ණ උත්තරයක් නම් නෙවෙයි වෙන්න ඕනේ. නමුත් අදහසක් ගන්න ඒක ප්‍රමාණවත් වෙයි කියලා හිතෙනවා. ඉතින් ওই ටික තමයි අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික. ඊට අමතරව දැනට මේ සාකච්ඡා කරපේවන් අපැහැදිලි තැන් අපි දැන් තව පොඩි වෙලාවක් කරන් සාකච්ඡා කරමු. පැය කාලක් විතර අපිට තියෙනවා. මීට අමතර දේවල් තියෙනවා නම් දැන් සාකච්ඡා කරන්න සුදුසුයි. එනවා හෘද වස්තු රූපේ එතකොට සුක්ම රූපයක් නෙමෙයිද සර්? හෘද වස්තු රූපේ සුක්ම රූපයක් අර 15ට අයිති කරලා නැහැ ධර්ම දේශනාවේ. ආදාන දේශනාවට නෑ. ඔව් අපෝ එතෙන්ට යමු අපි. ඒ 15 අරන් බලමුකෝ අපෝ. ඒක පැහැදිලියි. මෙන්න මේ 15 තමයි සුකුම රූප කියලා අභිධර්මයේ සඳහන් වෙන්නේ.
වර දකින්න බැරි සර් දකින්න බැරි ගැටෙන්නේ නැති ගැටීමෙන් තොරන් එතන එනකොට හෘද වස්තු රූපේ වස්තු රූපය කියලා එතන පෙන්වන්නේ අර ලේ ධාතුවනේ. ලේ ධාතුව ඉතින් දකින්න පුළුවන් නේද? ඕනේ සර්. එහෙම ගන්න පුළුවන් නේද සර්? ඔව් එතන අභිධර්මයේ පෙන්නනවා ඒ අර මේ සියපතක් පමණ කියලා විස්තර කරලා හෘදේ වස්තුව ඊළඟට ඒකේ පිරිසිදු ලේ ධාතුව ඇසුරු කරගෙනයි කියලා පෙන්නනවා. එතකොට මේ ලේ ධාතුව එතන තියෙන මේ ලේ ධාතුව තමයි අපිට ගන්න වෙන්නේ ඒ රූප කොටස විදියට. එතකොට ඒ රූප කොටස නම් ඉතින් අර සියුම් ගණයට වැටෙන්නේ නැහැ. මොකද ලේ ධාතුව හැපෙනවා, පේනවා. එතකොට අපටික කියලා කියන්න බෑ, අනිදස්සන කියලා කියන්න බෑ එතකොට. කියන්න බෑ නේද සර්? ඔව්. හරි සර් බොහොම පිං සර් කියලා දුන්නා සර්. ඒක ගොඩක් පිං. ඒ වගේම අර ජරා රූපයත් පේන්නේ නැහැනේ අපිට දැන් ජරාවට ගිහිල්ලා අර මං කිව්වේ අර දැන් වතුර ගලාගෙන ගිය තැනක අපි හිතමු තනකොළ නැමිලා තියෙනවා. එතනින් වතුර ගලාගෙන ගිහිල්ලා තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි දැන් මේ වෙනකොට වතුර නැහැ එතන. ඒ වගේ ජරා රූපය ජරතා රූපය කියන එකෙන් කරපු වැඩේ පේන්න තියෙනවා. නමුත් ජරතා රූපේ පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ වගේ කණ්ඩායමක දැන් උදාහරණයක් විදිහට අපි හිතමු පොඩි ළමෙක් වැඩිගෙන යනවා කියලා. පොඩි ළමෙක් හෙමින් අපි දන්නවා එයා අපි කියන්නේ ග්‍රෝ වෙනවා කියලානේ එයා වැඩෙනවා. නමුත් එයාගේ ජරතා රූපේ ක්‍රියාත්මකයි. දැන් ජරතා රූපේ දෙකට බෙදෙනවා ඇත්තටම මේ ප්‍රකට ජරතා රූපේ සහ ප්‍රතිච්ඡන්න ජරතා රූපේ කියලා ජරතා රූපේ දෙකට බෙදෙනවා. ප්‍රකට ජරතා රූපේ තමයි ඔය පේන්න තියෙන අපේ ශරීර වෙනස්කම්. ප්‍රතිච්ඡන්න කියන්නේ ඒක බාහිරට පේන්නේ දැන් ළමෙක් කුඩා ළමෙක් වැඩෙන කොටත් එයාගේ රූප කලාප සහ ඒවා ජරාවට යනවා. ජරාවට යනවා බිඳෙනවා ඒවා වෙනවා නමුත් පේන්නේ නැහැ. අපිට පේන්නේ එයා වැඩෙනවා වගේ. ඒවට කියනවා ප්‍රතිච්ඡන්න ජරතා කියලා. ඉතින් ඒ විදිහට අර මේ ඇහැට පේන මට්ටමට ඔබට චුට්ටක් හිතන්න. හරි සර් බොහොම පිං සර්. සර් මේ රූප ටික සර් භාවනාවට අපි ගන්න විදිය ටිකක් සර් කෙටියෙන් කියනත් සර් කොහොමද කියලා සර් කියලා දීලා තියෙන තැන් වල අපිට ඒක නිකන් මේ රළු මට්ටමේ ඉඳලා සියුම් මට්ටමට යනකොට කොහොමද සර් හිත ගෙනියන්නේ හිතන්නේ කියලා සර් පොඩ්ඩක්. ඔව් දැන් උදාහරණයක් කිව්වොත් සතිපට්ඨාන භාවනාවකදී අර කලින් අහලා තිබුණ ප්‍රශ්නේ. ඒතර සතිපට්ඨාන භාවනාව දියුණු වෙනකොට Tamanට දැනෙනවා මේ දැන් කාය විඤ්ඤාති එහෙම අපි දැන් ඉරියව්වක් වෙනස් කරනකොට අපි හිතමු මුලින් අපිට දැනෙන්නේ සක්මන් භාවනාව කියලා හිතන්නකෝ. කකුල උස්සනවා, කකුල තල්ලු වෙනවා, කකුල තිබ්බ වෙනවා කියලානේ අපි භාවනා කරන්නේ. නමුත් අපේ සිහිය වැඩෙනකොට අපිට තේරෙනවා කකුල උස්සන්න හිතෙනවා කියන එක. කකුල උස්සන්න හිතෙනවා ඊට පස්සේ කකුල ඉස්සෙන්නේ. ඒ දෙක අතර ગેප් එකක් තියෙනවා. කකුල උස්සන්න හිතෙන මනසයි කකුලේ ඇත්තටම ඉස්සීමයි අතර අර සියුම් රූපේ කාය විඤ්ඤාති රූපය යන ગેප් එක තමයි තියෙන්නේ. ඒක Tamanට දැනෙනවා. ඒ කියන්නේ භාවනාව දියුණු වෙනකොට ඇත්තටම මේක භාවනා කරන අයට කියලා දෙන්නෙත් එහෙමයි. ටිකක් සක්මන් භාවනාව දියුණු වෙනකොට එයා හිතන්නේ ඔන්න දැන් කකුල උස්සන හිතවිල්ල ආවා. ඔන්න දැන් කකුල ඉස්සෙනවා. ඔන්න තල්ලු වෙන හිතවිල්ල ආවා. දැන් තල්ලු වෙනවා. ඔන්න තිබ්බ වෙන තියන්න හිතුවා. ඔන්න දැන් තිබ්බ වෙනවා. අන්නේ හිතවිල්ල සහ බාහිරට ඇත්තම ක්‍රියාකාරීත්වය අතර මේ දෙක වෙනම අඳුන ගන්නවා මේ සතිපට්ඨාන භාවනාවේදී. එතකොට පේනවා මේ අතරමැද්දේ තියෙන කාය විඤ්ඤාති රූපය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. Tamanට දැනෙනවා ඒක. විඤ්ඤාති රූපේ තමයි අර හිතවිල්ලේ බලපෑම අතෙන්ට ගෙනියන්නේ කියලා කකුලට.
ඒ උදාහරණයෙන් පැහැදිලි වෙන්නේ නැති නේද? ඉරියව් මාරු කරනකොටත් එහෙම දැනෙනවා. ඉරියව් මාරු කරන්න හිතෙනවා. ඊළඟට ඔන්න දැන් නැගිටිනවා. අන්න ඒ විදිහට සිතීම සහ ඒ කියන්නේ චේතනාව සහ ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාව අතර වෙනස පේන්න පටන් ගන්නවා. ඒ වෙනස මැච් කරන්නේ නැත්නම් බ්‍රිජ් කරන්නේ ওই සුකුම රූප වලින්. එනවා සර්. සර් ඒතර උපචය සන්තති ජරතා අනිච්චතා රූප ගැන කොහොමද භාවනා කරන්නේ? ඒකෙදි වෙන්නේ ඒකේ අතරම ඒක අනිදර්ශන අපටික හින්දා අපිට ඒකේ ප්‍රතිඵලය හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රූප කලාපවල එකතු වීම බලතැන් දැන් අපි තමයි ඇහැ කියලා. චක්කු ප්‍රසාද රූපය කියලා කිව්වහම එතෙන්ට රූප කලාප එතන හැදෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ. ඊළඟට බිඳි බිඳි නැවත නැවත අලුත් රූප කලාප හැදෙමින් පවතින්න ඕනේ. ඊළඟට එක්තරා කාලයකදී ඒක විනාශම වෙලා යන්න ඕනේ. කියන්නේ ඒ වගේ ඒ ක්‍රියාත්මක වීම හතරම සිද්ධ වෙනවා. එතකොට ඒකට අර කර්මජ හේතුවත් බලපානවා. ඒකේ ආයුෂයක් තියෙනවානේ. දැන් ඇහි ප්‍රසාද රූපය කිව්වහම ඒකට ආයුෂයක් තියෙනවා. ඒ ආයුෂයේ කාලය ඉවර වෙනකොට ඒක දුර්වල වෙලා ඒක අහෝසි වෙලා යනවා. ඊට අමතරව ඒකට කර්මජ රූප වෙන්නත් පුළුවන්. මේ අපි හිතමු අලුත් කර්මයක් ඉදිරිපත් වෙලා අර කුසල කර්ම විපාකේ නැතුව වෙන කර්මයක් ඉදිරිපත් වෙලා ඒ පෙනීම අන්ධ වෙන්නත් පුළුවන්. එතනින් එහාට ඊට පස්සේ ප්‍රසාද රූප හැදෙන්නේ නැතුව වෙන. එතකොට සන්තති රූපය අහෝසි ඒකට. සන්තති නෙමෙයි උපචය රූපය. උපචය අහෝසි වෙනවා, සන්තති අහෝසි වෙනවා. ඊළඟට එයාට අන්ධයි එයා. ඒක වෙන්න පුළුවන් ජීවිත කාලේ මගදී අතරමැද්දේ. කියන්නේ මේ විදිහට එක එක ප්‍රසාද රූපය ගැනත් හිතන්න. මේ ඇඟේ අනිකුත් රූප ගැන අපි තුන් පේන හැල්ල වගේ එකක්, හෘදේ වස්තු වගේ එකක් ගත්තත් ඒකේ පේනවා උපචයක් පේනවා, සන්තති පේනවා, ජරාව පේනවා, අහෝසි වීම පේනවා. ඒක අර සමූහයක් විදිහට. සමූහයක් විදිහට මුලින් අරන් භාවනා කරන්න පුළුවන්. පස්සේ රූප කලාප මට්ටමට මේ හිතන්න පුළුවන්. හරි සර්. කොහොමද අපිට ඕන වෙන්නේ දැන් තව පොඩි දෙයක් ඒක ඒ හිතවිල්ලෙන් අපිට ඕන වෙන්නේ මොකද්ද කියලා මුලින් අර්ථ දක්වගෙන ඉන්න. අපිට ඕන වෙන්නේ සුකුම රූප කෙරෙහි අපේ මනසේ තියෙන කැමැත්ත ඇලීම ඉවත් කරන්න. සුකුම රූප වලට මනස හරිය කැමති ලොකු තණ්හාවක් තියෙනවා. ඒක ඉවත් කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපි දකින්න ඕනේ මෙහෙම සුකුම රූප જાතියක් ක්‍රියාත්මකයි. හැබැයි මේ මුළු ක්‍රියාත්මක භාවයේම තියෙනවා ත්‍රිලක්ෂණ කියන එක. අනිත්‍ය බව තියෙනවා. සමුදය වය පීඩාව තියෙනවා, දුක්ඛ බව. ඊට පස්සේ සුකුම රූප වල තමන් කියලා කෙනෙකුගේ පාලනයට නතු නොවන ගතිය තියෙනවා. ඒ නිසා සුකුම රූප කෙරෙහි කලකිරෙන්නයි මේවා ඔක්කොම තේරුම් ගන්න. අපි හිතමු අපි සුකුම රූප ගැන ගොඩාක් ස්ටඩි කරනවා. අර මං කලින් දැම්මේ අර බටහිර වෛද්‍ය විද්‍යාවේ රූප සටහන් වගේ. ඉතින් ඒගොල්ලෝ සුකුම රූප තව ටික දවසකින් හොඳට ස්ටඩි කරනවා. හැබැයි ඒගොල්ලෝ කලකිරීම මේ අරමුණු කරගෙන නෙමෙයි ඒක කරන්නේ. ඒ නිසා දවසින් දවස ඒගොල්ලන්ගේ හිත සුකුම රූප කෙරෙහි තණ්හාව වැඩි වෙනවා. ඇලීම වැඩි වෙනවා. ඉතින් අපේ මේ ධර්ම සාකච්ඡාව තියෙන්නේ සඳහා නෙමෙයි සුකුම රූප වල තියෙන අර ත්‍රිලක්ෂණ කියන පහත් ගති දැකීම පිණිස සහ සුකුම රූප වලට හිතෙන් තියෙන බැඳීම තණ්හාව ඉවත් කිරීම. ඉතින් අන්න ඒ විදිහට මුලින් හරියට ඇයි මම මේ සුකුම රූප දැනගන්න ඕනේ කුමක් පිණිසද කොහොමද මම ඒක භාවනාවට යොදාගෙන සුකුම රූප ගැන කලකිරෙන්නේ කියන අදහසෙන් කරන්න. පැහැදිලි වෙන්න ඇති නේද සංකල්ප අරමුණ හරියට දාගන්න ඕනේ ඔළුවට. නැත්නම් එහෙම අපි සුකුම රූප වලට තව තවත් ඇලිලායි නතර වෙන්නේ. ඒක ගැන වැඩිපුර හිතන්න. තේරුණා සර්. සර් මෙතන සුකුම රූප වල තියෙන ලක්ෂණ ස්වરૂපයක් වෙච්ච අනිත්‍යතා කියන එකයි අපි අනිත්‍ය කියලා පාවිච්චි කරන එකයි අතර සර් තියෙන ඒ දෙක එකක්මත් නෙමෙයි, ඒ දෙක දෙකකුත් නෙමෙයි වගේ කියලා හිතනවා. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවද සර්? වචනාර්ථයෙන් දෙකම විනාශය, බිඳ වැටීම විනාශය කියන එකමයි. හැබැයි මෙතන අනිත්‍යතා රූපේ විතරයි අපි ගන්නෙ. අතන අනිත්‍ය කියන වචනේ රූප වලට විතර නෙමෙයි ස්කන්ධ පහටම. අනිත්‍ය කියන්නේ සුවිශාල වචනයක්. ඒ කියන්නේ පරාසය ගොඩක් පුළුල්.
ඒක රූප වලට දාපුවාම මේ අපි දැන් මේ කතා කරපු අනිච්චතා කියන සුකුම රූපේ තමයි යෙදෙන්නේ. කියනස ඒ කියන්නේ රූප වලට අපි ඒ අනිත්‍ය කියන concept එක ගෙනහම ඒ ලක්ෂණය පෙන්වන්න තේ අනිච්චතා කියලා අපි මේ ලක්ෂණය තිබ්බේ. එතකොට අර සමුදය කියන එකට උපද්දවනවා කියන එක තමයි සර් උපචය කියන එකෙන් පෙන්වන්නේ නේ සර්. අන්න හරි. උපචය කියන්නේ උපද්දවනවා. සන්තති කියලා කියන්නේ අර ගුලි ගහනවා, ගොනු කරනවා. ගොනු කරලා පවත්වාගෙන යනවා කියන අර්ථයෙන් සන්තතියක් කියලා කියනවා. ජරතා කියලා කියන්නේ එහෙම පවත්වාගෙන යද්දි දිරනවා කියන එක. අනිච්චතා කියලා කියන්නේ ඒවා අන්තිමට පින්ද වැටෙනවා. කියනස. බොම් පිට්සා. හොඳයි. එතකොට ඊළඟට තව විස්තර කළ යුතු මොන හරි තියෙනවා නම් අපේ වෙලාව නම් හරි දැන්. චානක මහත්මයා මොකද හිතන්නේ? චානකයි නෑ සර් දැන්. චානක ඉවත් වෙන්න තියෙනම් අපි වෙලාව හරි නිසා අවසන් කරමු. තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා chat එකේ එක්කෙනෙක් සර් ඒකට උත්තර දීලා දන්නේ නැහැ සර් මේ කවිඳුරත් බලන්න. එකක් තියෙනවා සුකුම රූප වලට අදාළ සමුදය ධම්ම කියන එක පොඩ්ඩක් ඒක බලන්න උත්තර දුන්නා වගේ තියෙනවා පොඩ්ඩක් ඒක බලන්න සර්. ඒක අපි උත්තර දුන්නා නේද? සුකුම රූප සමුදය වෙන්නේත් රළු රූප සමුදය වෙන ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි. ඒ කියන්නේ අවිද්‍යාව, තණ්හා, ඊළඟට කර්ම, ඊළඟට ආහාර. එතකොට ආහාර කියලා ගන්නකොට අර අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම තමයි කබලින්ක ආහාරයට. අනික් ඒවාට අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම සහ කබලින්ක ආහාර කියන හතරම. මම හිතන්නේ ඒ වෙලේ අපි ඒකට උත්තර දුන්නා. හරි සර් සෝරි සර් ඒක මම ආයි හුවට මෙතන. ඉතින් ආයිමතර විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ සුකුම රූප පිළිබඳ දැනීම මම හිතන්නේ සාබන්ද මහත්මයා එවලා තිබිච්ච එක ප්‍රශ්නයක් තිබුණා මේ දහම් දැනීම මේ කොහොමද අපේ මේ ওই නාම රූප පරිච්ඡේද ඥානයකට හෝ යම්කිසි දෙයකට හරවගන්නේ කියලා. එතනදී අර මම අර අන්තිමට කිව්ව දේ ආයෙ හිතට ගන්න මේ දැනීම කලකිරීම පිණිස අවශ්‍ය මට්ටමට ගන්න. යම්කිසි දැනීමකින්ද අපි ඒ රූප පිළිබඳ සුකුම රූප පිළිබඳ කලකිරීමක් ඇති වෙන්නේ ඒ දැනීම ප්‍රමාණවත්. එහෙනම් අපිට අවසන් කරන්න වෙලාව හරි. තෙරුවන් සරණයි සර් මේ අපේ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා මේ නයන කතුරුවාන මහත්මයාට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාවට. හොඳයි. ඔබතුමා අපිට මේ Zoom තාක්ෂණය ඔස්සේ සුකුම රූප පිළිබඳව පුළුල් ලෙසම සාකච්ඡා කරලා අපට අවබෝධ කරවන්න උත්සාහ කරා. ඒ තුලින් රැස් කරගත් ආරද්ධ පින ඔබතුමා ඇතුළු සිය පවුලටම මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ඒ අවබෝධයේ මේසබේ පින හේතු වේවා කියලා අපි එක හිතීම කියනවා. ඒ වගේම පරලෝ සැපත් දෙමාපියන්ට මේ පින අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ සියලුම පින හේතු වේවා. සාදු කියලා අපි අනුමෝදන් වෙනවා. ඒකම අපි රැස් කරපු පින් මේ ගමම අපි හිතමු මේ ධර්ම සාකච්ඡා මේ පින අපි හැම දිනාටම රැස් වුණ නිසා මේ පින දෙවියන්ට ඒ වගේම අපේ ඥාතීන්ට ඒගොල්ලන්ව සිහි කරන්න මේ වෙලාවේ සිහි කරලා අපි හැම දිනම හිතමු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඥාතීන්ගේ ප්‍රාණකාරයෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියෝ ඒ ප්‍රාණකාරයෝ ඒ වගේම අනිත් අනුමෝදන් වෙන්න කැමති හැම දිනමත් අනුමෝදන් වෙලා ඒ අයගේ වර්තමාන ජීවිත ඒ වගේම සසර ගමන සුවපත් කරගනිත්වා. ඒ පුණ්‍යානුමෝදනාවේ පිනත්
අපේ නිර්වාණ අවබෝධය පිණිසම අපි හැමදෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි අවසන් කරමු. සාදු සාදු සාදු